හරි සියලු දෙනාටම ආයුබෝවන් අපි සාකච්ඡාව පටන් ගන්නවා පරිසරය පොත ළඟ තියෙනවා සේරම කට්ටියගේ පළවෙනි පාඩම තමයි හතර වසරේ පාඩම් 16ක් තියෙනවා පාඩම් 16ක් තියෙනවා පහ වසරේ පාඩම් 16ක් තියෙනවා මේ පාඩම් 16 හතර වසරේ පාඩම් 16යි පහ වසරේ පාඩම් 16 සමානයි පාඩවල වෙනසක් නැහැ මාතෘකා එකම සමානයි ඊට වැඩි පොඩ්ඩක් ඇඩ්වාන්ස් පොඩ්ඩක් ගැඹුරුයි පහ වසර එච්චරයි වෙනසකට තියෙන්නේ හතර වසර ටික හොඳට අල්ලගන්න පහ වසර ටික නිකම්ම අහු වෙනවා වැඩේ හරි නේද රයිට් පළවෙනි එක තමයි අපේ යහපැවැත්ම පළවෙනි පාඩම අනේ ෆෝන් එක රාස පළවෙනි පාඩම අපේ යහපැවැත්ම අපේ යහපැවැත්ම යටතේ ඉගෙන ගන්න ඕන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි සූර්ය නමස්කාරය අනිත් එක සිත පහන් කිරීමේ ක්‍රියාවලිය එක සූර්ය නමස්කාරය දෙක සිත පහන් කිරීමේ ක්‍රියාවලිය සූර්ය නමස්කාරය කියන්නේ ඉන්දියාවේ හොඳට තේරුම් ගන්න සූර්ය නමස්කාරය කියලා කියන්නේ ඉන්දියාවේ යෝග භාවනාවක් කියන එකක් තියෙනවා ඉන්දියාවේ යෝග භාවනාවත් එක්ක ආපු දෙයක් තමයි සූර්ය නමස්කාරය කියන්නේ. හරි නේද? සූර්යයා තමයි ලෝකේ තියෙන ප්‍රධානම ශක්තිය. සූර්ය නැත්නම් අපි මැරෙනවා. ඉර නැත්නම් අපි මැරිලා. ඉර නැත්නම් අපේ කැම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපි කන්න නැතුව අපි මැරෙනවා. ඉර පාය නැතුව සතියක් තිබුවොත් අපි ඊළඟ දවසේ මැරිලා. හරිද? ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ ඉරට කරන ගෞරවය සූර්ය නමස්කාරය ඉරට ගන්න ගෞරවයක් විදිහට තමයි මේක යන්නේ. හරි නේද? මේක සම්බන්ධයෙන් හරි අපූර්ව වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ මම ඒක ඔබට දැන් පෙන්නනවා. බලාගෙන ඉන්න සූර්ය නමස්කාරයේදී පියවර 12ක් තියෙනවා. මේ පියවර 12 යන විදිය. හරිද? එකිනෙකට වෙනස් පියවර 12ක් තියෙනේ පියවර 12. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් පළවෙනි පියවර මෙහෙමයි. දෙවෙනි පියවර දැන් මට මෙතන කරන්න බෑ. හොඳද? මේ හින්දා මම වීඩියෝ එක දානවා. හොඳට බලා ගන්න. හරිද? රයිට්. මේකදී සූර්ය ඔක්කොම මේක අවුලක් නැහැ සර්. අර දෙක තමයි වදින්නේ. ෆ්ලෑෂර් එක. ඕක ඕන නැදල්ල. නෑ මේක තමයි ෆ්ලෑෂර් එක වදින්නේ. के बार अभ्यास करना सबसे पहले प्रणामासन दोनों पैर पास में ये अब आपको सूर्य नमस्कार के बार अभ्यास करना सबसे पहले प्रणामासन दोनों पैर पास में ये तरीके से करना मेथड के ऊपर ध्यान देना ऊर्ध्वाधरासन देखो ऐसे आ जाएंगे सबसे पहले प्रणामासन राइट दोनों पैर पास में पियवर एका तरीके से करना मेथड के ऊपर ध्यान देना ऊर्ध्वाधरासन देखो ऐसे आ जाएंगे पियवर एका තමන්ගේ පොත බලා ගන්න हाथ खुल गए और हाथ පිටිපස්සට යනවා අත් දෙක පියවර දෙක श्वास अंदर अब श्वास बाहर छोड़ दे श्वास बाहर छोड़ करके පාද අල්ලනවා පියවර 3 पाद हस्तासन अब दाहिने पैर पर बैठ जाए इसको अश्व संचालन आसन कहते हैं दाएं पैर से किया तो दक्षिण अश्व संचालन आसन पहले दाएं से करेंगे फिर वापस आएंगे तो बाएं से करेंगे दायां पैर राइट लेग दोनों हाथों के बीच में कमर झुकी हुई श्वास अंदर ऊपर की ओर देखिए ऐसे आराम आराम से करवा फिर श्वास छोड़ दिया पैर पीछे
दोनों पैर के පියවර 5 सिर झुका के नाभि को पीठ को देखिए। पूरी स्ट्रेचिंग हो रही है। फिर साष्टांग आसन, दोनों घुटने जमीन पर, छाती छोड़ी जमीन पर। පියවර 6 और सामने से उठ गए, कमर पूरी नीचे झुकी हुई, ऊपर देखें अधिकतम, श्वास अंदर भर के रखें, फिर श्वास बाहर छोड़ दें। अब बायां पैर आगे, बायां पैर दोनों हाथों के बीच में, दाहिना पैर पीछे पूरा सीधा और ऐसे बैठे। फिर दाहिना पैर भी आगे, श्वास को बाहर छोड़ा, माथा घुटनों से लगा, फिर हाथ ऊपर, श्वास अंदर, फिर दोनों हाथ सामने ऐसे आएंगे। ये तरीका प्रणाम आसन। प्रणाम आसन के बाद फिर से ऊर्ध्व हस्तासन, श्वास अंदर, पाद हस्तासन, श्वास बाहर। कमर में अधिक दर्द है तो आगे मत झुकना। अश्व संचालन आसन दाहिने पैर से, तो दक्षिण अश्व संचालन। पर्वतासन, फिर श्वास अंदर, साष्टांग आसन, भुजंगासन, पर्वतासन, वाम अश्व संचालन। දැන් හරි පියවර ටික ඉවරයි. ඔය යන්න बाएं पैर අපේ को आगे ले आए, लेफ्ट लेग को आगे। හරි श्वास अंदर, श्वास बाहर। හරි දැන් හරි සූර්ය නමස්කාරයේ පියවර 12 තියෙන්නේ. සූර්ය නමස්කාරය කියන වෙන දෙයක් නෙවෙයි. උතන ඔය සූර්යයත් එක්ක බැඳිච්ච ව්‍යායාම ක්‍රමවේදයක් තියෙන උතන. හරි නේද? ඒක දැනගන්න පියවර 12. හරි නේද? ඔය පියවර 12 තමයි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ සූර්ය නමස්කාරයේ යෙදීමෙන් අපිට තියෙන ප්‍රයෝජන තුනයි. එකක් තමයි ආධ්‍යාත්මික හා ශාරීරික සුවය ඇතිවීම. ආධ්‍යාත්මික කියන්නේ ඒ කියන්නේ මේ අපේ චින්තනය, අපේ සිතුවිලි තුල හරිද සුවයක් ඇති වෙනවා. අපේ ශාරීරික යෝග්‍යතාව, අපේ ෆිට්නස් එක අපට ආයි හොඳ කෙලින් තියාගෙන වැඩ කරන්න හැකියාව ලැබෙනවා. හරිද? ඊට පස්සේ හිත සංසුන් වීම. හිත සංසුන් වෙනවා. හිත හරියමේ දුවන්නේ නැහැ. හරිම අපේ අරමුණ වෙනුවෙන් අපිට වැඩ කරන්න පුළුවන්. අපේ ශිෂ්‍යත්වය කරනවා නම් උදේට නැගිටලා උදේ පාන්දර 5ට විතර නැගිටලා සූර්ය නමස්කාරය යොදලා පොඩ්ඩක් පාඩම් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හිතට පොඩි සංසුන් ගතියක් එනවා. හරිද? ඊට පස්සේ නිරෝගීමත් ශරීරයක් ඇති වී රයිට් ඒක ඉවරයි. හරි නේද? සෝරි. සිත පහන් කිරීමේ ක්‍රියාවලිය. සිත පහන් කිරීමේ ක්‍රියාවලිය පියවර 5යි. එක ඉස්සෙල්ලා ශාරීරික ලිහිල් බව.
ශාරීරික ලිහිල් බව. දෙක මානසික ලිහිල් බව. ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව. තුන අධිෂ්ඨානය. හතර ප්‍රාර්ථනා. පහ උදානය. මේ ටික කඩපාඩම් කියන්න ඕන. ඔය ටික කඩපාඩම් කියන්න ඕන. right. දැන් විනාඩියක් දෙනවා මේ ටික බලා ගන්න. right. ඉවරයි. දැන් කටපාඩමේ කියනවා කටපාඩමේ කියන ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව අධිෂ්ඨානය ප්‍රාර්ථනාව උදානය ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව අධිෂ්ඨානය ප්‍රාර්ථනාව උදානය ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව අධිෂ්ඨානය ප්‍රාර්ථනාව උදානය right දැන් කියන්න අයියෙන් කියන පොත බලන්න දුව කියන්න අයියෙන් කෑ ගහලා කියන්න මා සිත පහන් කිරීමේ ක්‍රියාවලිය අධීර ටික අයියේ right හරි දැන් මේක යන්නේ මෙන්න මේ ප්‍රශ්න 15යි තියෙන ඔය ප්‍රශ්න 15 පාඩම් කරගත්ත ගමන් පාඩම ඉවරයි හරිද ව්‍යායාම කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද පළවෙනි ප්‍රයෝජනය තමයි ශරීරයට අවශ්‍ය නිරෝගී බව ලැබීම ශරීරයට අවශ්‍ය කරන නිරෝගී බව ලැබීම අපට නිරෝගීකම ලැබෙනවා ව්‍යායාම කිරීම දෙවෙනි එක තමයි ශරීරයේ ස්ථූල බව මහත් බව නැතිවීම හරිද තුන්වෙනි එක තමයි බෝ නොවන රෝග වර්ග දෙකයි එකක් තමයි බෝවන රෝග අනිත් එක බෝ නොවන රෝග දැන් බෝවන රෝග කියන්නේ සෙම්පතිෂාව වගේ රෝගයක් ව්‍යායාම කිරීම මගින් වළක්වා ගන්න බෑ ඒකලදී උණු වතුර එකක් බීලා කොත්තමල්ලි ටිකක් බීලා ගෙදරට විවේකීව ඉන්න එක තමයි එම්බිරිසාව හැදුනොත් කරන්නේ හැබැයි බෝ නොවන රෝග කියලා තියෙනවා බෝ වෙන්නේ නැහැ උදාහරණ වශයෙන් ගත්තොත් දියවැඩියාව හැදෙන්නේ කොහොමද දියවැඩියාව හැදෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා එකක් තමයි ඥානමය තත්ත්වය කියන්නේ අම්මගේ හා තාත්තගෙන් උරුම වෙන ඥාන දැන් අපි කියන්නේ සමහර ළමෙන් ඒ කොල්ලා තාත්තයි කපාපු පළුව එහෙම කියනෝනේ තාත්තයි කපාපු පළුව වගේ තාත්තා වගේම තමයි ඒ කෙල්ල අම්මා වගේම තමයි හරිද එහෙම කියනෝනේ ඒක ඥාන දැන් උදාහරණ වශයෙන් ගත්තොත් පුතේ දැන් මට සින්දු කියන්න බෑ අපේ අම්මයි තාත්තට සින්දු කියන්න බෑ මට ටික චිත්‍ර දින්න පුළුවන් අපේ අම්මට චිත්‍ර දින්න පුළුවන් හරිද මම සින්දු අහනවා අපේ අම්මලා තාත්තලා සින්දු අහනවා ඒ පොඩි ඥානමය සාධකයක් නේද ඒ ඥානමය සාධකය ඒකට කියන්නේ ඥානමය තත්ත්වය අම්මා තාත්තගේ දේවල් තමයි අපට උරුම වෙන්නේ දැන් අපි හිතමු තාත්තා හොඳ ක්‍රීඩකයෙක් තාත්තා හොඳ ක්‍රීඩකයෙක් අපි හිතමු තාත්තා ඉස්කෝලේ යන කාලේ ක්‍රිකට් ගහලා ආයි කියන්න දෙයක් නැහැ කොල්ලටත් හොඳ ක්‍රිකට් ගහන්න පුළුවන් ආයි මිනිහා ගහන්නේ බෝලට ආයි කෙලින්ම පේන්නේ නැති වෙන අල්ලපුවත් වහල උඩින් ගිහලා වැටෙන්න එහා වත්තට වැටෙන්න ගහන්න හරිද ඒක ඒ ඥානමය සාධකය ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ දියවැඩියාව රෝගය හැදෙනෝ ඥානමය සාධකයම අම්මා තාත්තට දියවැඩියාව තියෙනවා නම් ඔබ වහාම පරිස්සම් විය යුතුයි ආච්චි අම්මට 100ට දියවැඩියාව තියෙනවා නම්
ඔබේ අම්මට තාත්තට කියන්නේ තාත්තේ අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. අම්මා තාත්තට දියවැඩියාව හැදීමේ ඉඩකඩක් තියෙනවා. අම්මා තාත්තට දියවැඩියාව හැදීමේ ඉඩකඩ තියෙනවා. ඒ ඉඩකඩම තියෙනවා අපිටත් දියවැඩියාව හැදීම. දියවැඩියාව කියන්නේ නොසෑදිය යුතු ලෙඩ. නොසෑදිය යුතු ලෙඩ. ඒක හරිම කරුමයක්. මතක තියාගන්න. ඔය සමහර මිනිස්සුන්ගේ අත් කකුල් කපන තුවාල හොද වෙන්නේ නැහැ දියවැඩියාව. ඇගේ සීනි මට්ටම වැඩි වුණා. හරිද? ඒ වගේම තමයි ඔය බෝන ඕන රෝග අඩු කරගන්න පුළුවන් ව්‍යායාම මේවා ව්‍යායාම කිරීමකින් පාලනය කරන්න පුළුවන්. හරිද? කොලෙස්ටරෝල්, ඇගේ තෙල් ගතිය, හෘද රෝග මේවා අඩු කරගන්න පුළුවන් ව්‍යායාම කිරීම. ව්‍යායාම කිරීම අතිශයින් වැදගත්. දවසකට අඩුම තරමේ විනාඩි 30ක් අඩුම තරමේ විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න. නිකන් ඉන්න ගමන් ඔය ව්‍යායාමයක් නැත්නම් අඩු ගන්න පොල් ටික ගාලා දෙන්න ගෙදර අම්මට පොල් ටික ගාලා දෙන්න. එහෙනම් ඉරමනේ පොල් ටික ගාලා. හරිද? ඔය ඉන්න ගමන් නිකන් රෙදි ටික තමන්ගේ රෙදි ටික තනිය හොදගන්න පොද ව්‍යායාමයි. නිකන් ඉන්නවා ඔය බාත් รู එකේ හොදලා දාන්න පොඩ්ඩක්. මුකුත් මේ ප්‍රශ්නයක් නැහැ බාත් รู එකේ හොදලා දැම්මයි කියලා. මුකුත් ශිෂ්‍යත්ව බලපාන්නේ නැහැ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල කෙරෙහි කිසිම බලපෑමක් නැහැ බාත් รู එකක් හදුවයි කියලා. හොඳද? right. ව්‍යායාම කිරීමෙන් අපට ලැබෙන ශරීර ලැබෙන ප්‍රයෝජන තුනයි. එකක් තමයි ශරීරයට අවශ්‍ය කරන නිරෝගීකම ලැබීම, ශරීරයේ ස්ථූල බව මහත අඩු වීම, බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම හැකියාව. බෝ නොවන රෝග, දියවැඩියාව, හෘද රෝග. හරිද? ආරක්ෂා වීම හැකියාව. මිදීමේ හැකියාව. right. ඒ ප්‍රශ්න ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ පාසල් ළමයි කණ්ඩායම ලෙස කටයුතු කරන අවස්ථා. හරිද? පාසල් වල ක්‍රීඩා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඒකල ක්‍රීඩා අනිත් එක කණ්ඩායම් ක්‍රීඩා. දැන් ඔය චෙස් කියන්නේ ඒකල ක්‍රීඩාව. චෙස් කියන්නේ එක්කෙනා එක සෙල්ලම් කරන්න. චෙස් මුළු පන්තියම ළමයි චෙස් සෙල්ලම් කරන්නේ නැහැ නේ එකට එකතු වෙලා ටීම් එකක් විදිහට. නෑ එහෙම කරන්නේ. චෙස් එක්කෙනා. හැබැයි ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩා. හරිද? මේ කණ්ඩායමක් විදිහට වැඩ කිරීමෙන් අපට ලැබෙන වාසි කීපයක් තියෙනවා. හරිද? අපේ ඉස්සෙල්ම අවස්ථාවක උදාහරණ වශයෙන් ගත්තොත් කණ්ඩායමක් විදිහට වැඩ කරන අවස්ථාව. ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ ක්‍රීඩා උත්සවයේදී අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ශ්‍රමදානයේදී කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ට්‍රිප් එකක් කරනකොට කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඉස්කෝලේ රැස්වීමේදී කණ්ඩායමක් විදිහට අපි වැඩ කරනවා. හරිද? ඉස්කෝලේ පොළේදී අවුරුදු පොළේදී අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඔය වගේ අවස්ථා ගණනාවක් තියෙනවා. අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. එහෙම කණ්ඩායමක් විදිහට වැඩ කිරීම තුළින් අපේ සාමූහිකත්වය වර්ධනය වෙනවා. එකිනෙකා කෙරෙහි ගෞරව කිරීම වර්ධනය වෙනවා. මේවා ලැබෙන දේවල් වාසි මේවා. හරිද? කණ්ඩායමක් තුළින් වැඩ කරනකොට අපේ සිදුවන වැරදි කීපයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් මම පොතේ දක්වලා තියෙන වැරදි එකක් තමයි හිතලා ලියන්න පුළුවන්. මේව බහුවරණ මේ මොනවද ඉරි ගහන ප්‍රශ්න වලට අහනවා. හරිද ශිෂ්‍යත්වයේ. එකක් තමයි අපි අවසානයේ වෙනකන් කණ්ඩායමත් එක්ක ඉන්නේ. අපි හිතුව ශ්‍රමදානයක් පටන් ගත්තා. ශ්‍රමදානයක් පටන් ගෙන ටික වෙලාවක් යනකොට අපි කියනවා මේ ගෙදර නෑදෑවගෙක් ඇවිල්ලා මට වෙලාසෙන් යන්න වෙනවා. කියලා අපි යන්නේ. ඊට පස්සේ අනිකුත් ළමයි සමග සහයෝගය වැඩ නොකිරීම. මේව දුර්වලකම්. හරිද? ඊට පස්සේ අපි යොදා ගන්න දේවල් නැවත නැවත නිසි තැන් වල නොතිබීම. මේව දුර්වලකම්. හරි නේද? ඊට පස්සේ එතනින් ඉවරයි. අපට මේ අපේ මේ පාඩම තුල අපේ යහපැවැත්ම කියන්නේ මොකද? යහපත් ආකාරයට සිටීම. යහපැවැත්ම කියන්නේ යහපත් ආකාරයට සිටීම. යහපැවැත්ම අපේ පැවැත්ම යහපත් ආකාරයේ පැවැත්ම ගන්න නම් අපි වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. වෙලාවට වැඩ කිරීමට පුරුදු විය යුතුයි.
දැන් අපි එකිනෙකා පුරුදු වෙච්ච ක්‍රම තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් කොල්ලෝ මම මේ උදේට මම රෑ වෙනකම් වැඩ කරනවා. දැන් එක එක්කෙනාගේ පුරුදු තියෙනවා. දැන් සමහරු උදේ 9 හවස රෑ 9 වෙනකොට නිදි. සමහර ගෙවල් තියෙනවා රෑ 9 වෙනකොට නිදි. 9යි 9:00 නිදි. හැබැයි ඒ ගෙවල් උදේ පාන්දර 4ට 4:00ට අවදි වෙනවා. පුරුදුනේ. දැන් අපේ ගෙදර ඕකේ තත්ත්වය වෙනස්. මම පුරුදු වෙලා තියෙන පුතේ රෑ අඩුම ගානේ 12ක වෙනකම් වැඩ කරා. කොහොමද නිදා ගන්න ඕන 12 විතර වැඩ කරලා ඉවර. එතකොට අවදි වෙන්නේ පහමාර 6ට විතර. ආදිර දඩබඩ ගාලා ලේස්තුල ආයි ටක් ගාලා දත්මද කියන මොන කොල්ද කියන මැදලා දානවා ආයි ටක් ගාලා කරලා ඉස්කෝලේ යන්නත් ඕන 7:00ට ඉස්කෝලේ. ඒක මාර ෆයිට් එක. හරි නේද? දැන් මම කියන්නේ මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කාලයට අනුව නියමිත කාලයට වැඩ නොකිරීමේ ගැටලුව අපි හැමෝටම තියෙනවා. මේ තුලින් ඇති වෙන අයහපත් ප්‍රතිඵල ගන්නවක් තියෙනවා. නියමිත කාලයට අනුව වැඩ කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලක් තියෙනවා. හරිද? මේක ඔබටත් මට අපි හැමෝටම ඔබේ දෙමව්පියන්ටත් තියෙන ප්‍රශ්න මේවා. අපි පාඩම තුල සාකච්ඡා කරන්නේ මේ පොදු ප්‍රශ්න මේ. අපිට තියෙන ප්‍රශ්න මොනවද? අපේ යහපැවැත්ම රඳා පවතින්නේ මේ ප්‍රශ්න ටික විසඳගත්තොත් විතරයි. හරිද? අපිට තියෙන ප්‍රශ්න ටික අපි විසඳ ගන්න ඕන මොන විදිහින් හරි. හරි නේද? අපේ යහපැවැත්ම බලන්න මේ පාඩමේ මාතෘකාව බලන්න යහපැවැත්ම. අපේ යහපත් පැවැත්ම රැකගන්න අපට උරුම වෙලා තියෙන ප්‍රශ්න ටික අපි විසඳ ගන්න ඕන. අපේ හොඳ යහපත් ආහාර පුරුදු තියා ගන්න ඕන. අපේ නිරෝගීකම තියා ගන්න ඕන. සුදුසු වෙලාවට වැඩ කරන්න ඕන. කණ්ඩායමක් විදිහට සහයෝගයෙන් වැඩ කරන්න ඕන. හරිද? right. දැන් යම් කාර්යයක් නියමිත කාලය තුල 6 වෙනි ප්‍රශ්නේ යම් කාර්යයක් නියමිත කාලය තුල ඉටු කිරීම නැති වෙන වාසි තුනක්. පළවෙනි වාසිය කාලය හා මුදල් ඉතිරි වීම. හරියට හරි. නියමිත කාලය ඉටු කරොත් කාලය ඉතිරි වෙනවා මුදල් ඉතිරි වෙනවා. හරිද? අදාළ කාර්යය ඉක්මනින් අවසන් කර ගැනීමට හැකි වීම. මනසට යම් සහනයක් ලැබීම. ඕකේ විරුද්ධ එක තමයි යම් කාර්යයක් නියමිත කාලය තුල ඉටු නොකිරීම නැති වෙන යහපත් දේවල්. මානසික අසහනය වැඩිවීම අයහපත් දේවල්. අනෙකුත් කාර්යයන් කිරීමට කාලය අවශ්‍ය වීම. හරිද? කාලය වැය වීම. අදාළ කාර්යය අවසන් කිරීමට තවත් අමතර කාලයක් වැය වෙනවා. හරිද? අනෙකුත් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ප්‍රශ්න අංක 8. අපේ ස්ථාන කීපයක් දෙකට බෙදෙනවා. හරිද? එකක් තමයි පොදු ස්ථාන. අනිත් එක පෞද්ගලික ස්ථාන. හරිද? පොදු ස්ථාන කියන්නේ පොදු දේවල්. උදාහරණ වශයෙන් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මොකද්ද බස් නැවතුම් පොළ. රෝහල, පාසල. මේ සේරම පොදු ස්ථාන. හැබැයි නිවස කියන්නේ පොදු ස්ථානයක් නෙවෙයි. නිවස දැන් අපිට පුළුවන් අල්ලපු ගෙදරට ඕන වෙලාවට යන්න. එහෙම ගියොත් ඒ මිනිස්සුන් ඊට මුණ බලන්නේ අපේ. හරිද? අපි දැන් අපේ ගෙදර අපි වෙනම තාප්පයක් දාගෙන තියෙනවා. හරිද? අපි ඒ කියන්නේ වෙනම අපි සීමාව වෙන් කරගෙන මේ සීමාවට කවුරුවත් එන්න බෑ. මේ සීමාවෙ ඉන්නේ අපි විතරයි. අපි වෙන් කරා. ඒක පෞද්ගලික. ඒක පෞද්ගලික.
නිවස කියන්නේ පෞද්ගලික දෙයක්. හැබැයි පාසල කියන්නේ පොදු දෙයක්. පොදු දේපළ රැකගෙන පාසලේ ගහලා තියෙන්නේ. හරිද? පොදු දේපළ රැකගමු. බස් නැවතුම්පළ ගහලා තියෙන්නේ පොදු දේපළ රැකගමු. රෝහලේ ගහලා තියෙන්නේ පොදු දේපළ රැකගමු. හරිද? ඒවා පොදු දේවල්. අපි කියන පාර දුවන බස් එක ඒක බස් හිමියට පෞද්ගලික වෙන්න පුළුවන්. නමුත් පොදු ප්‍රවාහන සේවය. ඒක හැමෝටම පොදුයි. අපි අපටත් බස් එකකට අතර නගින්න පුළුවන්. ඕනම කෙනෙක් ගමේ ඉන්න සිරිපාල මහත්තයන්ට බස් එකෙන් නගින්න පුළුවන්. සුමනවතී නැන්දට නගින්න පුළුවන් බස් එකට. සුමනවතී නැන්ද නගින්න හදනකොට සුමනවතී නැන්ද නගින්න එපා කියලා පොන්තොස්තර මහත්තයා කියන්නේ ඒක නගින බස් එකට. හරි නේද? හැමෝම නගින. ඒක හේතුව තමයි ඒක පොදු තත්ත්වය. පොදු තත්ත්වය. තමයි ඒකට හේතුව වෙලා තියෙන්නේ. හරි නේද? right. දැන් ඊට පස්සේ අපි එනවා පුස්තකාලය තුල සිදුවිය යුතු දේවල් මොනවද නොවිය යුතු දේවල් මොනවද මේ ප්‍රශ්න 15 නේ මොනවද පළවෙනි පාඩමෙන් ඔච්චරයි අහන්න තියෙන්නේ පුස්තකාලය තුල වෙන්න පුළුවන් සිදුවිය යුතු කියන්නේ යහපත් හැසිරීම මොනවද අන් අයට බාධා නොවනසේ නිශ්ශබ්ද සිටීම ඒක වෙන්නේ ඒ වගේම තමයි ඔය තැන් වල දාපු පත්තර එහෙම දාන්න නැතුව හරි ඒව තියෙන තැන් වලම තියලා පොඩි පරිස්සමෙන් ඉන්න එක හරි නේද right අපේ කරන වැරදි හැසිරීම මොනවද? ජංගම දුරකථන භාවිතා කිරීම. අපි කෑකෝ ගහනවා. තිබූ තැන් වල පත්තර නොතිබීම. මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. හරි නේද? ඊට පස්සේ මහා මාර්ග භාවිතා කරන පදකයේ සිදු කරන යහපත් හැසිරීම. මාර්ග සංඥා අනුගමනය කිරීම. කුණු කසල නොදෙමීම. හරිද? පාරේ ගමන් කරන විට දකුණු පැත්තෙන් ගමන් කිරීම මේ යහපත් හැසිරීම. ओके අයහපත් පැත්ත මාර්ග සංඥා කඩ කිරීම පාරේ දකුණින් ගමන් නොකිරීම කුණු කසල බැහැර කිරීම ඒක විරුද්ධ පැත්ත හරිම සරලයි හරි නේද ඊට පස්සේ උණ රෝගයෙන් පෙළුණු සමන් රෝගයේ සුව වීමට ප්‍රථම නැවත පාසල් පැමිණි කාලීන ප්‍රශ්නයක් මේ දවස්වල මතක තියාගන්න මේ ඉස්කෝලේ ගියාට පස්සේ මේ මාසයක් ගලවන්න එපා. ඒක දාගෙනම ඉන්න. හරිද? ඒක ගලවන්න වතුර එකක් බොන්න ඕන නම් ගලවන්න. හරිද? ඒක දාගෙන ඉන්න. අනිත් එක තමයි මේ වෙනද වගේ මේ අත්තල් අල්ලගෙන টয়ලට් යන්නයි, පිට්ටනිය වටේ දුවන්නයි, ක්‍රිකට් ගහන්නයි ඕවට සූදානම් වෙන්න එපා. සැලකිල්ලෙන් ඉන්න තවමත් කොවිඩ් රෝගය අප අතර පවතිනවා. ඒක රෝගය අයින් වෙලා නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ පුතේ ආණ්ඩුවෙන් PCR පරීක්ෂණ කරන්නේ නැහැ. PCR නොකරම මොකද වෙන්නේ? PCR කරන්නේ නැතුනම ඉතින් කොවිඩ් හොයාගන්න විදියක් නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් අපේ PCR කරන්නේ නැහැ. කාගේවත් කරන්නේ නැහැ. අපි දන්න කෙනෙක් කාගේවත් කරන්නේ නැහැ. ඉස්කෝලේ කරන්නේ නැහැ. කොහෙවත් කරන්නේ නැහැ. ඒ ඉස්සර ගාම අහුන හොදට. දැන් අඩු වෙලා නෙවෙයි දැන් වෙලා තියෙන්නේ PCR කරන්නේ නැහැ. කරන්නේ නැතුනම කාටවත් කොවිඩ් නැහැ. හැබැයි ඇත්තම කාටවත් කොවිඩ් නැද්ද? නැහැ. කට්ටියට කොවිඩ් තියෙනවා. අවු වෙන්නේ. ඒ නිසා තම තමන්ගේ පරිස්සම තම තමන් පරිස්සම් විය යුතුයි. හරි නේද? පරිස්සම වෙනුවෙන් පරිස්සම් විය යුතුයි. හරි නේද? හොඳට මතක තියාගන්න. right. ප්‍රශ්න 14 උණ රෝගයෙන් පෙළුණු සමන් රෝගයේ සුව වීමට ප්‍රථම නැවත පාසල් පැමිණියේ. සමන්ගත් නැවත ක්‍රියාමාර්ග නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. සමන්ගේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්, වර්ධනය වෙන්න පුළුවන්. රෝගය අනිත්‍යයට පෝ වෙන්න පුළුවන්, ඔය දෙක නෙවෙන්න පුළුවන්. හරිද? බෝවන රෝග වලින් මිදී ආරක්ෂා වීමට පාසල් ශිෂ්‍යයෙකු ලෙස ගත හැකි පියවර දෙකක්. බෝවන රෝග වලින් මිදී ආරක්ෂා වීමට මේ කාලීන තොරතුරු මේ පරිසරය කියන්නේ මේව තමයි. පරිසරය කියන්නේ අපි එදිනෙදා අපට හමු වෙන දේවල්. සබන් කැටේ ටූත් බ්‍රෂ් එක ඊට හම්බෙන හැමදේම. ගෙදර පොල් තෙල් බෝතලේ. හරිද? පාරට බැස්සම හම්බෙන දේවල්. පරිසරය කියන්නේ අමුතු දේවල් නෙවෙයි. අපිට හම්බෙන ටිකෙන් තමයි ප්‍රශ්න ටිකෙන්. බෝන රෝග වලින් මිදී ආරක්ෂා වීමට පාසල් ශිෂ්‍යයෙකු ලෙස ගත හැකි පියවර දෙකක් ලියන්න. එකක් තමයි බෝවන රෝග වලින් පෙළෙන සිසුක නම් රෝගයේ සුවන තෙක් පාසල් නොපෙමිණි. අනේ ළමයින්ට කියන්න මේ පුතේ
ලෙඩ නම් අනේ දෙයියනේ එන්න එපා කියලා කියන්නේ ළමයි. මොකද එහෙම වුණොත් මට තියාගන්න විශේෂයෙන්ම ඔබේ වයසේ ළමයි. ඔබ පොඩිනේ තාම. ඔබට තේරෙන්නේ නැහැ මේක. එතකොට මුළු පන්තියම මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. එක තැනකින් ඇති එක පොඩි හිඩසකින් ඇති ලොකු ප්‍රශ්නයක් නිර්මාණය. ඒ නිසා එහෙම ළමයි ඉන්නවනම් උණ එම්බිරිසාව කැස්ස තියෙන ළමයි ඉන්නවනම් කියන්න කැස්ස හොද වෙනකම් උණ හොද වෙනකම් ඉස්කෝලේ ඉන්න එපා කියලා. ඒ ළමයින්ට කියන්න. හරි නේද? ඒක ඔබටත් හැකියාව තියෙන්න ඕන. හරිද? මම කියන්නේ මේ දැන් 29 වෙනි ලබන මාසයේ 29 පස්සේ බස්නාහිර පළාතේ සියලුම පාසල් විවෘත වෙනවා. මේකේ ලොකුම ඒ කියන්නේ මේ දැන් තමයි රට නියමට විවෘත වෙලා තියෙන්නේ. මෙච්චර කාල රට විවෘත වුණේ නැහැ. පාසල් පද්ධතිය වසාගෙන රට විවෘත වෙලා නැහැ. දැන් රට විවෘතයි. දැන් තමයි අපි පරිස්සම් වෙන්න ඕන කොල්ලෝ. දැන් වෙනතර වැඩිය පරිස්සම් වෙන්න ඕන. මම තියාගන්න. right. දෙවෙනි එක තමයි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, කොරෝනා රෝගී මිනිස්සුන්ට සමන්කාත පිරිසුදු කිරීම. පළවෙනි පාඩම සමාප්තයි. ඔබේ යුතුයකම තමයි පාඩම පස්වතාවක් කටපාඩම් කිරීම. අම්මලාගේ යුතුයකම තමයි පොතේ අරගෙන ප්‍රශ්න තනින් තන ඇසීම. ළමයි උත්තර දෙනවා අම්මලා අහනවා. ළමයි උත්තර දෙනවා අම්මලා අහනවා. ළමයි උත්තර දෙනවා අම්මලා අහනවා. හරිද? ළමයි උත්තර දෙනවා තාත්තලා අහනවා. තාත්තලා මේ වැඩේට සම්බන්ධ වෙනවා නම් මාරයි. මාරම. හරිද? තාත්තලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕන. අම්මලා නෙවෙයි. මම කියන්නේ. ළමයි අම්මලාත් එක්ක හුරුතල් වෙනවා බොරුවට. තාත්තලාත් එක්ක වැඩ කරනවා. ඕක තමයි ඇත්ත කතාව. හරිද? ඒ නිසා මේ වැඩේට පුළුවන් නම් තාත්තලා මැදිහත් වෙන්න. මේ වැඩේ සාර්ථක වෙනවා අනිවාර්යයෙන්. තාත්තලා පොත අරගන්න ප්‍රශ්න අහන්න. මම කිව්වට කරන්න. ප්‍රගතියක් නැත්නම් මට කතා කරලා කියන්න සර්. ගියා කිව්වට වැඩක් නැහැ සර්. ඒක මට කතා කරන්න දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. ප්‍රගතිය එනවා. හරි නේද? right. දෙවෙනි පාඩම අපි ලක්වැසියෝ. ඔබම හිතලා බලන්න මේ පොත තියෙන එකෙන් කොච්චර වාසිද කියලා. දැන් මට ওই පාඩම ඉවර කරන්න වෙන වෙලාවක නම් දවස් දෙකක් විතර යනවා. right දෙවෙනි පාඩම අපි ලක්වැසියෝ පාඩම් කරන්නේ කොල්ලෝ තියෙන්නේ පාඩම් කරලා තියෙන්නේ මම හරිම කැමතියි මේ ස්පීඩ් එකේ යනවා නම් මම හරි කැමතියි මේ අකුව මේ බොරුවට අවසර චුට්ට කර ඉඳලා මට ළමයි අවුරුදු ඉවරනකම පන්ති කරන්න වෙනවා ශික්ෂාත් එක්ක ඉවර වෙලා අය සිලබස් එක ඉවර කරලා නම් වෙන්නේ right පළවෙනි පාඩම ඉවරයි දැන් ඕකම තමයි පහ අවසර තියෙන්නේ හොඳද අපි ලක්වැසියෝ එකේදී කොල්ලෝ ලංකාවේ ජීවත් වෙන ප්‍රධාන ජන වර්ග කීපයක් තියෙනවා එකක් තමයි මතක තියාගන්න ලංකාවේ ජීවත් වෙන ප්‍රධාන ජන වර්ග
හරිද? සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඉන්නවා මැලේ ඉන්නවා. හරිද? ඒව නම් ඉච්චර නැහැ. හරිද? සිංහල දෙමළ හරිද දෙමළ දැන් මේකේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ප්‍රධාන ජනවර්ග හතරයි. මොකද මන්ති? හරිද? සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා ප්‍රධාන ජනවර්ග හතරක් තියෙනවා. මේ ජනවර්ග ජනතාවගේ වර්ග දැන් අපි දැන් ඇත්තටම මම සිංහල වුණේ කොහොමද? දැන් ඔබ කල්පනා කරලා තියෙද ඔබ සිංහල දැන් මෙතන බහුතරය ඇත්තේ සිංහල බෞද්ධ. ඔබ සිංහල බෞද්ධ හරි කතෝලික හරි ඉස්ලාම් හරි උනේ කොහොමද ඇත්තටම? මේ පෙර මේ ජන්මයෙන් වෙන කර්ම ලක්ෂණ අනුව පුරුදු කුල් අපි අපේ ආගම හා ජාතිය තීරණය වෙලා තියෙන අපේ අම්මා තාත්තා මත. අපේ අම්මා තාත්තා සිංහල වෙලා තියෙන්නේ කොහොමද? බෞද්ධ වෙලා තියෙන්නේ කොහොමද? අපේ අම්මා තාත්තා බෞද්ධ වෙලා තියෙන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙවෙයි. ආච්චි සීය බෞද්ධ හින්දා. ආච්චින් අහලා බලන්න ආච්චිගේ ආගම මොකද්ද කියලා. ආනේ පුතේ මගේ ආගම තමයි බුද්ධ ආගම. ආච්චි බුද්ධ ආගම උනේ කොහොමද? ආච්චි දෙකපාරට තේරෙන්නේ නැහැ ඔය ප්‍රශ්න. හැබැයි ආච්චිගෙන් අහුවොත් හරියටම ආච්චි බුද්ධ ආගම වෙලා තියෙන්නේ මේ ආච්චි බුද්ධ ආගම. තේරුණාද මං කියන්නේ? මම මේ මොකද්ද කියන්නේ කියලා? අපේ ආගම අපේ ජාතිය හරිද මේ දේවල් තීරණය වෙලා තියෙන්නේ අම්මා තාත්තා කියන සාධකයේ මත අම්මා තාත්තා මත. හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. හරි නේද? අපි එහෙම නැතුව වෙන දෙයක් නෑ මේ. අපි පසු කාලේ ඉනවා අපි වැඩි හිටියෝ දැන් ඔය ළමයි ටික ලොකු වුණා. දැන් සමහරු ඉන්නවා ආගම වෙනස් කරනවා. දැන් මම සිංහල බෞද්ධ. මම ඒ වුණාට මම ක්‍රිස්තියානි ආගමට ටිකක් හරි ආසයි. හොඳද? ආස මේ ක්‍රිස්තියානි ආගමන්නේ මම පොඩි කාලේ ක්‍රිස්තියානි ආගමේ මං හිතන් හිටියා කවදා හරි මම පොඩි කාලේ මං හිතන් හිටියේ කවදා හරි අපේ ගෙදර නත්තල් සීයේවි කියලා. මම ඇත්තටම පොඩි කාලේ ඔය කාලේ මම හිතන් හිටියා නත්තල් දවස්වලදී මම හිතන් හිටියා අපේ ගෙදරට කවදා හරි නත්තල් සීයේ එනවි. මම හිතන් හිටියේ නත්තල් සීයේ පිනිමුවෝ එක්ක ඇවිල්ලා මට තෑගි දීලා යාවි කියලා. මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම හැම නත්තලකම පොඩි කාලේ හිතනවා අනේ කොයි මොහොතේ හරි නත්තල් සීයා වරෙන් නත්තල් සීය වරෙන් කියලා. ඒ මට පොඩි කාලේ හිතිච්ච විදිහ. මට ලොකු වුණාම හිතුණා නත්තල් සීයා කවදාවත් එන්නේ නැහැ කියලා. දැන් හිතනවා නත්තල් සීය එන්නේ නැහැ කියලා. හරිද? right. දැන් අපිට මේ ආගම හා ජාතිය එන්නේ දෙමව්පියන්ගේ මත. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් කොල්ලෝ පොත ගන්න ආගම බෞද්ධ අපි බෞද්ධ හරි නේද? ඔබ සමහර විට බෞද්ධ එහෙම නැත්නම් ඉස්ලාම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ආගම කියන එක අපි හැමෝම ආගමනේ අපි හැමෝම මිනිස්සෙක්. ඒක තමයි අපේ ආගම වියුත්තේ. නමුත් ඉතින් කරුමෙට මේ දේවල් වෙන්නේ නැහැ. හරිද? මේ දේවල් වෙන්නේ නැහැ. මේ පොළොවේ මේ මම කියන දේවල් වෙන්නේ නැහැ. අපේ ආගම මනුස්ස ආගම විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. හරිද?
ආගම බෞද්ධ. බෞද්ධයෝ ඉන්නෝ ජනවර්ගයේ තමයි සිංහලයොත් ඉන්නෝ බෞද්ධ දෙමළ අයත් ඉන්නවා. දෙමළ ඉන්නෝ බෞද්ධ රට බෞද්ධ ආගම අදහන දෙමළ මිනිස්සු ඕන තරම් ඉන්නවා. පන්සල් යන දෙමළ අය ඕන තරම් ඉන්නවා. හරිද? ආගමික නායකයෙ තමයි බුදුරජාණන් වහන්සේ. මේක ගෞතම වෙන්න ඕන ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒකට කමන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ. ආගමික නායකයෙක්. ආගමික ස්ථාන තමයි පන්සල. මේ පන්සල කියන එක හරිම වැදගත් මේ අතීතයේ ඉඳන්ම මේ ලංකාවේ පැවැත්ම තීරණය කරේ පන්සල. ගම දාගබ පන්සල හරිද? වැව මේව තමයි ලංකාවේ වැවයි ගමයි පන්සලයි තුන තමයි ගමේ ඉස්සර ගමක තිබ්බ මූලික ලක්ෂණ. වැව තියෙන කුෂිකර්මාන්තේ මත ගම රැකෙනවා පන්සල තියෙනවා. හරිද? එහෙම ලොකු මිනිස්සුන්ට ලොකු අරමුණු තිබ්බේ නෑ ඉස්සර. හරි පොඩි අරමුණු ප්‍රමාණය මත තමයි ඉස්සර. හරි ජීවිත සරලයි. ඒ ජීවිත හරිම සරලයි. මිනිසුත් එක hina වෙලා විනෝද. දැන් අපට කොල්ලෝ hina වෙන්න වෙලාවක් නැහැ. hina වෙන්නවක්වත් වෙලාවක් නැහැ. hina වුණත් අපි බොරුවට hina වෙනවා. එහෙනම් බොරුවට hina වෙනවා. මම අර ලස්සන කවියක් දැම්ම ඔබට. ඒක මට ඒක හරිම අපට වෙලාවක් නැති ඇති ඕන. අපට ඒකටවත් වෙලාවක් නැහැ නේ. කවියක්වත් බලා ගන්න. මහා රවුල ඒකනේ. අර මේ හාවයි කවිය මතකද? හදේ ඉන්න හාවට කම්මලි හින්දා බහැලා පොළොවට සෙල්ලම් කරන්න. කොල්ල පාඩම් කර ඉන්න ජනේලේ ගාව. හදේ හාව බහැලා සෙල්ලම් කරනකොට කොල්ල හිතනවා අනේ මටත් හාවත් එක දැන් හදේ හාව තනියමනේ. තනියෙන් ඉන්න හාවට හිතලා පොළොවට බහැලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඕනේ කියලා තනිකම වැකින්. කොල්ල කල්පනා කරනවා ආවත් සෙල්ලම් කරන්න එකේ මාත් පොඩ්ඩක් ගිහලා මිතුරු ගිහලා සෙල්ලම් කරන්න කමක් නැහැ කියලා එනකොට අම්මා කියනවා සෙල්ලම් බෑ ලබන මාසේ ශිෂ්‍යත්වයේ කියලා අම්මා ජනේලේ වහලා දානවා. ඒක හරි ලස්සනයි කවිය. හරිද? පොඩ්ඩක් බලන්න. ඕක තමයි ඇත්ත කතාව. ඕක තමයි ඇත්ත කතාව. හරිද? කොහෙ මේ බයිසිකල් පදින්න එපා. ලබන මාසේ ශිෂ්‍යත්වයේ අපි දුවන්නේ මේ රේස් එක දුවන්නේ රේස් එක. හරිද? රයිට්. පන්සල ආගමික ලාංඡනයේ ධර්ම චක්‍රය. ආගමික ලාංඡනයේ ධර්ම චක්‍රය. හරිද? මෙන්න මේක තමයි වැදගත්ම පොයින්ට් එක කෙල්ලේ. ආගම ලියා ඇති පොත. ප්‍රශ්නේ එන්නේ ඔන්න ඔතන. ආගම ලියා ඇති පොත ත්‍රිපිටකය බුදුදහම ලියා ඇති ආගමික පොත තමයි ත්‍රිපිටකය. හරිද? ආගම උත්සව ගණනාවක් තියෙනවා. වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසල ඕන තරම් තියෙනවා. හරිද? ඊට පස්සේ සංඝවිත්ත පෙරහැර. හරිද? දෙවෙනි කොලම් එක Hindu ආගම. අදහන්නේ Hindu ආගම අදහන්නේ දෙමළ ජනතාව. සිංහල ජනතාවක් දිනු Hindu ආගම අදහන සමහර සිංහල අපේ Hindu ආගමේ කොටසක් අදහන ඕනේ. අපි කතරගම යන්නේ. කතරගම දෙමළ ජනතාවත් වෙනවා කතරගම පූජා භූමියට අපිත් යනවා. කතරගම දෙවියෝ කියන එක මේ Hindu ආගමත් එක්ක ආපු ඔය බුද්ධ ආගමේ අට වඩා Hindu ආගමත් එක්ක තමයි මේ දෙවිවරු ඇදහිීමේ ලංකාවට එන්නේ. දෙවිවරු ඇදහිීම. ඉන්දියානු බලපෑමක් තියෙනවා. ඉන්දියාවේ ඉන්න දෙවියෝ මං හිතන්නේ ලංකාවේ ඉන්න දෙවියෝ 33 කෝටියක්. ලංකාවේ ජනගහනය කීයද? ලංකාවේ ජනගහනය කීයද? කෝටි 2යි. 2 කෝටි දසලක්ෂය. කෝටි 2යි ගානක් ඉන්න. කෝටි 2කට වැඩි ප්‍රමාණයක් ඉන්න. ලංකාවේ ජනගහනය. හරිද? right. ආගම Hindu අදහන ජන වර්ගයේ දෙමළ. ආගමික නායකයේ ශිව දෙවියන් ආගමික ස්ථානයේ කෝවිල බලාගන්න පොත බලාගන්න. ආගමික ලාංඡනයේ ත්‍රිශූලය. මෙන්න මේක තමයි වැදගත්. ආගම ලියා ඇති පොත භගවත් ගීතාව. භගවත් ගීතාව.
භගවත් ගීතාව. හින්දු ආගම ලියා ඇති පොත භගවත් ගීතාව. භගවත් ගීතාව. හරිද? ඊට පස්සේ මේ ටික දැන් කොල්ලෝ ආගමික උත්සව මහා ශිවරාත්‍රිය වේල් පෙරහැර තයි පොංගල් දීපවාලි මේ සේරම ආගමික උත්සව. හරිද? ප්‍රශ්න අංක ඊළඟ එක ඉස්ලාම් ආගම ඉස්ලාම් ආගම ආදාහන ජනවර්ගයේ මුස්ලිම් ආගමික නායකයා මහත්මතුමා මුහම්මද් කියලා කියනවා. මුහම්මද් කියනවා මහම්මද් කියලා කියනවා. මුහම්මද් නබිතුමා මුහම්මද් නබිතුමා. හරිද? ආගමික නායකයා මුහම්මද් නබිතුමා. මස්ජිදේ තමයි ආගමික ස්ථානය. ආගමික ලාංඡනයේ අට සඳහා තරුව මෙන්න වැදගත් දේ අල් කුරානය. අල් කුරානය තමයි ආගම ලියා ඇති පොත. ඉස්ලාම් ආගමේ ආගමික උත්සව මේක වැදගත් ගියවතාවට උඩින් තය අවුරුදු ප්‍රශ්නයක් ආවා. නබි නායකතුමාගේ උපන්දිනය රාමසාන් හජ් උත්සව මේවා වැදගත්. මේවා කටපාඩම් තියෙන්න ඕන. හරිද? කටපාඩම් තියෙන්න ඕන මේවා. ඊට පස්සේ කතෝලික ආගම සිංහල දෙමළ බර්ග ආගමික නායක ජේසුතුමා කතෝලික පල්ලිය කුරුසය තමයි ආගමික ලාංඡනය. ආගම ලියා ඇති පොත බයිබලය නත්තල් උත්සවය පාස්කු මංගල්‍ය මඩුපල්ලි මංගල්‍ය මේවා කටපාඩම් කරනවා. දෙවෝපියනි ඔබ අහගෙන ඉන්නව නම් ඔබ මේ පොත අරගෙන දරුවන්ගෙන් ප්‍රශ්න කරන්න. වෙන කිසිම විසඳුමක් නැත මේ ක්‍රමයෙන් ගොඩ එන්න. හරිද? මේව නැවත ප්‍රශ්න කරන්න. මම මෙහෙම කරනවනේ අපි ස්පීඩ් යනවා අපිට අක්කාලේ පාඩම ඉවර කරන්න හොඳද? ඔබේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මම හරියටම කරනවා. මම කරන්න ඕන හැම දෙයක්ම කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? ප්‍රශ්න අංක 2 ජාතික වශයෙන් වැදගත් වන දේවල්. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. එහෙම නැත්නම් අත්පන්දු. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් අත්පන්දු. මේක කටපාඩම් කරන්න ඕන. හරිද? වෙන විසඳුමක්. හරිද? ලංකාවේ ජාතික ක්‍රීඩාව අත්පන්දු වොලිබෝල්. ශ්‍රී ලංකාවේ ජාතික උස්සේ නාගස. ජාතික මාණික්‍ය නිල්මැණික්. ජාතික සත්‍ය දඩුලේන. ජාතික සත්‍ය දඩුලේන වෙනකොට කෙල්ලේ ජාතික පක්ෂියා වලිකුකුලාවේ. ජාතික පක්ෂියා වලිකුකුලා වෙනකොට ජාතික පුෂ්පය නිල්මානෙල් නෙවි මානෙල් මල වෙනවා. කවුරු හරි තාමත් නිල්මානෙල් කියලා ගහනවා නම් ඒ ළමයි අප්ඩේට් වෙලා නැහැ. ඒ ළමයි යාවත් කාලීන වෙලා නැහැ. ඒ ළමයි නව දැනුමත් එක්ක නැහැ. ඒ ළමයි ඉන්නේ පරණ දැනුමත් එක්ක. ලංකාවේ ජාතික පුෂ්පය 2016 දී වෙනස් වුණා. 2016 දී ලංකාවේ ජාතික පුෂ්පය අලුතෙන් වෙනස් වෙනවා. නිල් මානෙල් මල වෙනකොට දැන් තියෙන්නේ මානෙල් මල. මානෙල් මල ජාතික පුෂ්පේ මානෙල් මල ජාතික පුෂ්පේ මානෙල් මල ජාතික පුෂ්පේ මානෙල්. ගෙදරින් ගමන් නිකන් ඉන්න ගමන් ඔහේ පාඩම් කර යන්න. හරිද? පාඩම් කරනකොට කරන්න ඕනේ ඇඟට ගන්න ඕනේ මේක. ඇඟට ගන්න ඕනේ. පාඩම් නම් පාඩම්ම තමයි. හරිද? මේක ඇඟට ගන්න වැඩි. තාම මාස 4යිනේ කොල්ලෝ. තාම මාස 4යි. අපි දෙගොල්ලෝ හම්බෙන්නේ තාම මාස 4. ඊට පස්සේ අපි හොයදී හම්බෙන්නේ. අපි ඕන හම්බෙයි හොස්පිටල් එකකදී. කවුරු ලෙඩ බලන්න හරි වේත් ගන්න හරි ආවිලා කොහාට හරි හොස්පිටල් එකේ. එහෙම නැත්නම් කාගිල්සගේ හරි මේ පෙරේරා සංසගේ හරි. එහෙම නැත්නම් කීල්සගේ හරි. පොදු ස්ථාන වලින් තමයි අපි ආවිපස්ස. මම ඔය කොළඹ යනකොට ඔබ ආනන්ද හරි විශාකගේ හරි ගිහින් ඉස්කෝලේ වල ඉන්නව එතනට වෙලා හොස්ටල් එකට හරි යන්න හරි වාට අන්න ඒකට තමයි අපි යන්නේ.
අපි හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. හරිද? ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මහන්සි වෙන්න තියෙන තව පොඩි කාලයක්. මේකේ මහන්සියමු ප්‍රතිඵල ඊටාම සුබදායි, ඊටාම සුබදායි, ඊටාම සුබදායි. රයිට් කොල්ලෝ අංක 3 මේකෙන් තමයි ප්‍රශ්න හැමදාම ප්‍රශ්න. මේවත් ප්‍රශ්න නිකන් ඉස්කෝලේ තියෙන ප්‍රශ්න වගේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ජාති කොඩියුයි රාජ්‍ය ලාංඡනයේ ප්‍රශ්නයි හැමදාම ප්‍රශ්න කියන්නේ ශිෂ්‍යත්වය හැමදාම වෙනවා. හරිද? ජාතික කොඩිය මේක කළු සුදු වැදිලා තියෙන මේක අඩු වියදමට බ්ලැක් ඇන්ඩ් වයිට් ගහපු ඉන්න පොතේ නැත්නම් ජාතික කොඩිය පාට එන්නේ නෑ. අරක දැම්මත් කවන්නේ නැහැ. හරි දම් සින්දු රවිරංජ පහකින් විතර ජාතික කොඩිය තැබිලි පාට තීරුවේ මතක තියාගන්න. මෙන්න මෙහෙම මතක තියාගන්න. ඔබ දැකලා නේද මුස්ලිම් පල්ලි වල පාට මොකද්ද? මුස්ලිම් පල්ලි වල පාට මොකද්ද? දන්න කෙනෙක් කියනවා කිය. මුස්ලිම් පල්ලි වල පාට කොළ පාට. එතකොට ජාතික කොඩියේ කොළ පාටෙන් තීරණය වෙන්නේ මුස්ලිම් ආගමත් එක්ක බැඳිච්ච වර්ණය තමයි කොළ කියන්නේ. හරිද? ඒ කට්ටිය කොළ. එතකොට ඉතිරි වෙන්නේ තැබිලි දෙමළ. තැබිලි පාට තීරුවෙන් නිරූපණය වෙන්නේ දෙමළ ජාතිය. තැබිලි පාට තීරුවෙන් 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 දෙමළ ජාතිය. කොළ පාට තීරුවෙන් මුස්ලිම් ජාතිය. කොළ පාට තීරුවෙන් මුස්ලිම් ජාතිය. රතු පැහැති පසුබිමෙන් ජාතික අභිමානය. රතු පැහැයෙන් ජාතික අභිමානය. රතු පැහැයෙන් ජාතික අභිමානය. රතු පැහැයෙන් ජාතික අභිමානය. කහ පාට සිංහ රූපයේ සිංහල ජාතිය. කහ පාට සිංහ රූපයේ සිංහල ජාතිය. කහ පාට සිංහ රූපයේ සිංහල ජාතිය. මුළු කොඩිය වටේ යොදලා තියෙන කහ පාට තීරුවක්. මේකත් අහුව එකපාරක් ප්‍රශ්නක ආපහු එන්න පුළුවන්. ආයි මේ දෙන්න ආයි මේව ටික වැඩේ මේ ටික කරගන්නකො. වෙන මොනවත් ඕනේ නැහැ. බොරුවට මේ හතර වටේ බොරු මම කියන්නේ පන්ති යන්න එපා කියන්නේ. පන්ති ප්‍රමාණය වැඩි කරගත්තොත් මේ වැඩේ කරන්නම බෑ. ඒක මතක තියාගන්න. ගෙදරදී නිර්වුල් මනසකින් යුතුව අර දැන් අපි ඉගෙන ගත්තනේ අපේ අර ක්‍රමටික සිත පහන් කිරීමේ ක්‍රියාවලිය මානසික ලිහිල් බව අවශ්‍යයි. මේක තමයි මම හැමදාම කියන්නේ. පන්ති වල ගිහිල්ලා ඔය කාලය ගත කිරීමේ වෙනුන ගෙදරදී වැඩ කරන එක වෙනවා. පන්ති වැඩි නම් මගේ පන්ති නවත්. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. මගේ පන්ති නවත්. එහෙම පීඩ කවදාවත් පන්ති එන්න කියලා නෑ කාටවත්. ඔබ කොළඹින්න කෙනෙක් නම් දැකලා ඇති. දැකලා නැති කියන්නේ කවදාවත් දැකලා නෑ. මගේ පෝස්ටර් එකක් ගන්න මම කවදාවත් පන්ති වලට පෝස්ටර් ගහලා නෑ. මම කවදාවත් කටවුට් එකක් ගහලා නෑ. මම කවදාවත් පෝස්ටර් එකක් ගහලා කටවුට් එකක් හරිද? ඒකට හේතුවක් මගේ පන්ති හැදෙන්නේ ප්‍රතිඵල මත විතරයි. ගිය වතාවේ පාස් ළමයි ටික කියනවා පාස් වෙන්න ඕන නම් ඉන්සර් සර් කියන්නේ. ඔය ළමයි ටික පාස් වුණාම කියනවා පල්ලෙහා ළමයි ටිකට අපි ගියේ ඉන්සර් සර්ගේ අපි ශිෂ්‍යත්ව පාස් ඒකටම යන්නේ. හරිද? ඒ මත තමයි පන්ති හැදිලා තියෙන්නේ. මං කියන්න හදන්නේ ඒක නෙවෙයි. පන්ති වැඩි නම් පුතේ මේ වැඩේ කරගන්න බෑ. ඔක අම්මලාට තේරෙන්නේ ශිෂ්‍යත්වය ඉවරුනාට පස්සේ. හරිද? ඔච්චර කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ මේ. ළමයා ගෙදරදි වැඩ කරනවා. හැබැයි මේ ගෙදරදි වැඩ කිරීම අවශ්‍යයි. දවසකට පේපර්ස් දෙකක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ පේපර්ස් දෙක අම්මා තාත්තා බලන්න ඕන. වැඩ කරලා බලන්න. ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂයි අද්දුටුවයි. අනිවාර්යයෙන්ම කෙල්ල නවතින 190. කොල්ල නවතින 190. වැඩේ කොට. හරිද? right. මුළු කොඩිය වටා යොදා ඇති කහ පාට තීරුව කොඩියේ නිමාවෙන්ම ජාතීන් අතර එකමුතු බව. මේක වැදගත්. කහ පාට තීරුවේ කොඩියේ නිමාව. කහ පාට කොඩිය අවසානයේ කොඩියේ නිමාව. ජාතීන් අතර එකමුතු. හරි නේද? ජාතීන් අතර මේව කටපාඩම් තියෙන්න ඕන.
පොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතුව පොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතුව පොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතුව මේ පාඩම් තියෙනවා හරි නේද පොඩිය ඇතුළත ගෝකුල අතර සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ right එක දිගට මානසිකව අපි පොඩි සින්දුවක් අහලා ඊළඟ ටික පටන් ගමු. හරිද? කැමතිනේ? හරිද? මොකද මේ ගණිතය වගේ නේ මේ පරිසරය සිංහල ගන්නකොට පොඩ්ඩක් කම්මලි චුට්ටක් බෝරින්. හරිද? ඒක ඉතින් මටත් තියෙනවා මගෙත් මේ මම මේ ටික කරනකොට අර මම දන්න ඔබේ මානස මේක ලියන්න දුන්නා නම් කොහොම හිටියේද කොල්ල. එහෙනම් මේ සමජාතිය කරන්න හම්බ වෙන්නේ නැහැ. ශික්ෂිත කරන්න වෙන්නේ ලබන අවුරුද්දේ. හරිද? මේ අවුරුද්ද කරන්න හම්බ වෙන්නේ නැහැ මේ පරිසරයේ දීදී හිටියන. හරි නේද? දැන් මම කියන එක තේරෙනවද? දෙමව්පියන්ට තේරෙන්න ඕනේ මම මේ කියන්නේ කොච්චර ඇත්තක්ද කියන එක. හරිද? මේව ලියලිය හිටියනම් දැන් අද එක පාඩම දැන් දෙවෙනි පාඩම යන්නේ. දැන් ඕක ලියලිය හිටියනම් එක පළවෙනි පාඩම ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි පාඩම ඉවර කරන්න යන දවස් 3-4. හරිද? ඕන්න නිකන් අපි ඔබේ අපරාධ සල්ලි ගන්නවා නිකන් ඔය චුට්ට ආයි ටික කාල වැඩ ඉවරයි. කියන්න සුලගේ ඔබ කොයි සිටදෝ එන්නේ? සුලගෙන් අහන ඔබ කොහේ ඉඳන් දෙන්නේ කියලා. අනේ කියන්න. හරිද? හිමින්සරේ ඇවිත් හයියෙන් යන්නේ. මේක මාර ලස්සන සින්දුවක්. හරි ආසයි මේ සින්දුව. හරිද? මේ පොඩි කාලේ ඉඳන් මේ රස වින්දනය කියන එක තියෙනවා. හරි නේද? මේක එක තැනක තියෙනවා හමන තාලයටද ගහේ අතුකොළ නැටුවේ අතරමඟදී ඔබ වෙන විට මොනවද දුටුවේ අතරමඟදී එනකොට මොනවද දැක්කේ ගොපළු පුතේ ගියා උදේ ගවරල දැක්කා මට අතවනවන කුඹුරක් නැටු හැටි දැක්කා කුඹුර නටනවා කුඹුර මේ වැනෙනවා එයා කුලක කියනවා මට අතවනවන කුඹුරක් නැටු හැටි දැක්කා හරිම ලස්සන සමගි වෙලා තනතන යනවලු එක රැලේ කැලේ මැදදී සත්තු දැක්ක නැද්ද මදනලේ හරිම ලස්සන හරිද ඔබට තියෙන්නේ පොඩි ඩාන්ස් එකක් දම සින්දු අහන්න හරිද නට හරි සින්දු අහන්න තියෙන්නේ හොඳට සින්දු අහන්න ඕන සින්දු තමයි මේ අපේ සිස්ටම් එක වෙනස් කරන්නේ අපි හිතන විදිය වෙනස් කරන්නේ අපි හරිතැනට දිශා නැති කරන්නේ අපි හරිතැනට ගෙන යන්නේ සින්දු ආයි වෙන කිසි දෙයක් ඔබ වැඩි හිටියෙක් වුණාම ජීවිතේ හරි අපූර්ව විදියට රස විඳින සොදුරු මිනිස්සෙක් බාටපත් වේ ඒක තමයි මම මේ කරන්නේ මේ ශිෂ්‍යත්ව පාස් වීම නෙවෙයි මම මේ කරන්නේ ඔබ නියම සැබෑ වැඩි හිටියෙක් විදියට තව අවුරුදු 20කින් විතර පොඩි නැගෙන ඔබ සැබෑ මිනිස්සෙක් බාටපත් වෙනවා අරද පොදට අහගෙන සින්දුව
දැක්කේ නැත්ත මදනයේ කුරුළු මවක් නැතිවුණු පොඩි පැටවෙකු සෙව්වා කුරුළු කරන් මෝදන පැටි අට තිරිපෙව්වා මුදුන්ගේ සිරිපාටයි ලොව පරසිට සමන්ගිරට යසුලගේ ඔබ ගියේ නැත ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා අදත් උදැසන මාසෙලි පාදය වැන්දා සිසිල් බෙද බෙද දෙන්න මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න රටක් බලා හැමට සිසිල් බෙද බෙද දෙන්න මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න හරි එහෙමනම් මේ ජාතික කොඩිය ඔසවන අවස්ථාවක් තමයි නිදහස් උත්සවය. හොඳද? ලංකාවේ පළවෙනි අගමැතිවරයා තමයි ඩී.එස්. සේනානායක. කවුද ලංකාවේ පළවෙනි අගමැතිවරයා? ඩී.එස්. සේනානායක. දන්නවද ලියාගන්න? ලංකාවේ පළමු අගමැතිවරයා ඩී.එස්. සේනානායක. හරිද? ඩී.එස්. සේනානායක. හරිද? right. ජාතික කොඩිය ඔසවන අවස්ථා තුනක් නම් කරන්න. ජාතික කොඩිය ඔසවන අවස්ථා තුනක්. පළවෙනි එක තමයි අපි 7 වෙනි පිටුව යන්නේ. ලංකාවේ ජාතික කොඩිය ඔසවන ප්‍රධාන අවස්ථාව තමයි නිදහස් දින උත්සවය. හරිද? ඒ වගේම තමයි රාජ්‍ය නායකයින්ගේ පැමිණීමකදී හමුදා ආචාර ලබා දීම උත්සවයකදී මේ වගේ අවස්ථාවල ජාතික කොඩිය ඔසවන. මේවා කටපාඩම් තියෙන්න ඕන. කටපාඩම් තියෙන්න ඕන. right. පොත නොබල කියන්න පොත නොබල කියන්න. පොත බලන්න නැතුව මට කියන්න මම ඊළඟ ප්‍රශ්නේ අහනවා. ජාතික කොඩිය අඩකුපු කරන අවස්ථාවන් දෙකක් නම් කරන්න. මට කියන්න හයියෙන් කෑ ගහලා කියන්න. ජාතික කොඩිය අඩකුපු කරන. අඩකුපු කරනවා කියන්නේ දැන් ජාතික කොඩිය එහෙම කොඩි කරුවෝ කියන්නේ. මෙහෙම අපි නූලක් දිගේ මෙහෙම උඩට ඔසවලා මෙන්න මෙතෙන්ටම කොඩි කරුවෝ කොඩිය දානවනම් ජාතික කොඩිය එසවෙනවා. හැබැයි අඩකුපු කරනවා කියන්නේ එහෙම ඉහළට ඔසවන්නේ. මෙන්න මේ හරියට ඔසවලා කොඩිය පල්ලෙහාට කඩන්නට. හරිද? මේ හරියට කොඩිය නවත්තන්න. අඩකුපු කිරි. හරිද? කොඩිය ඉහළට ඔසවන්නේ. අඩකුපු කරන අවස්ථාවක් නම් කරන්න. right. දැන් කියන්න. අඩකුපු කරන අවස්ථාව එකක් කියන්න. රාජ්‍ය නායකයෙක් කියන්නේ දැන් රට පාලනය කරන නායකයෙක් මිය ගියා. රාජ්‍ය නායකයෝ මිය ගියා. අපි උදාහරණ වශයෙන් ගත්තොත් ලංකාවේ මිය ගිය රාජ්‍ය නායකයෝ කවුද? රණසිංහ ප්‍රේමදාස මිය ගියා. ජේ.ආර්. ජයවර්ධන මිය ගියා. අතීතයේ දැන් ගත්තොත් SW.R.D. බණ්ඩාරනායක, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක මේ සේරම කට්ටිය දැන් මිය ගිහිල්ලා තියෙනවා. හරිද?
දැන් මේ මියගිය අවස්ථාවල රාජ්‍ය නායකයන් මියගිය අවස්ථාවල ජාතික කොඩිය අඩකුඹු කරනවා. ජාතික කොඩිය ඉහළට ඔසවන්නේ. හරි නේද? ඒ වගේම තමයි ජාතික ශෝක දිනයකදී. දැන් රාජ්‍ය නායකයන් මියගියම නෙවෙයි සමහර විට ජාතික ශෝක දිනයකදී. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් සුනාමි. සුනාමි අවස්ථාව ජාතික ශෝක දිනයක් විදිහට නම් කරනවා. හරිද? සුනාමි ඔබ දන්නවද සුනාමි? සුනාමි එතකොට ඔබ අහලා ඇති සුනාමි කියන්නේ අපේ මිනිස්සුන්ට පුතේ සුනාමියක් ගැන කිසිම අවබෝධයක් තිබෙන්නේ නැහැ. සුනාමි කියන්නේ මුහුදු වතුර මුහුදේ ඇති වෙන භූමිකම්පාවක් හින්දා මුහුදු වතුර පොළොවට ගහගෙන ආවා. සාමාන්‍යයෙන් අඩි 20 30 උඩින් පොල් ගස් දෙකක් විතර උඩින් රළාව. මිනිස්සු මිය ගියා. ගෙවල් දොරවල් ගහගෙන ගියා. යාන වාහන ගහගෙන ගියා. හරිද? දැන් සුනාමියෙන් පස්සේ අපි ශෝක දිනයක් විතර නම් කරා. ජාතික කොඩිය අඩකුඹු කරා. හරිද? මට මතක නැහැ පාස්කු එකෙන් පස්සේ ජාතික කොඩිය අඩකුඹු කරාද කියලා. පාස්කු ප්‍රහාරය ඔබට මතකද? ඔබ එතකොට දැන් අවුරුදු 2කට විතර උඩ ඉන්නේ. පාස්කු එක මතකද? පාස්කු ලංකාවේ බෝම්බ පිපුරුණ එකම දවසේ අප්‍රේල් 21 පාස්කු දවසේ. ඔබට මතකද එහෙම? මොකදද කිව්වේ? ජාතික කොටි අඩකුඹු කරන අවස්ථාව. ජාතික විපත් අවස්ථාවක. මට අරක මතක නෑ පුතේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජාතික ශෝක දිනයක් විතර නම් කරාද කියන එක. හරිද? ඒ පාස්කු ගැන මොකද උනේ? ඇත්තටම මොකද උනේ? මුකුත් උනේ නෑ. ඒවට මුකුත් වෙන්නේ නෑ. මුකුත් උනේ නෑ වෙන්නේ නෑ. ඒක තමයි හැටි. හරිම ඛේද වාචක. හොඳද? පුළුවන් නම් හොඳට ඉගෙනගෙන වෙන රටක පදිංචියට යන්න. ඒක තමයි හොඳම වැඩ. හොඳද? මම මේ කියන්නේ ඇත්තට. හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න. ඒක තමයි එකම විසඳුම. හොඳට ඉගෙන ගැනීම විතරයි එකම විසඳුම. නැත්නම් පුතේ අපි රටක් විදියට අපි දුක් විඳිනවා. අපි රටක් විදියට පුදුම විදියට දුක් විඳිනවා. ඔබ හරියට ඉගෙන ගත්තොත් මතක තියාගන්න. ඔබේ අම්මා තාත්තා දුක් විඳින එක එතනින් නතර වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මතකද? ඔබ හරියට ඉගෙන ගත්තොත් ඔබේ අම්මා තාත්තා දුක් විඳින එක නතර වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අම්මා තාත්තා දුක් විඳින එක නතර කරන්න පුළුවන් එකම කෙනා ඔබ විතරයි. ඒකත් මතක තියාගන්න. හරියට ඉගෙන ගන්න. හරිද? වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. right. ජාතික කොඩිය එසවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. පළවෙනි කරුණ තමයි අපි ජාතික කොඩිය එසවන ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී මෙහෙම අපි කෙනෙක් ඉන්න සියලු ජාතික කොඩිය එසවන. හරිද? අපේ කකුල් එක හරිද? කකුල් වල තියෙන්න ඕන අර V shape එක තියෙන්න ඕන. හරිද? සීරුවෙන් සිටියේ. ඊට පස්සේ ජාතික කොඩිය එසවූ පසු 34 පමණක් තැබිය යුතුයි. හරිද? ඒ කියන්නේ
ජාතික කොඩිය ඉස්සුණාට පස්සේ මේ අතට ජාතික කොඩිය තියෙනු මේ අතට තිරසට. අනිත් එක තමයි එකපාරක් මට මතකයි ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වුණ ජාතික කොඩියේ උත්සවයකදී කොඩිය අනිත් පැත්තට ගිහලා සිංහයා උඩට ඉන්නේ කකුල් දෙක උඩින්. කකුල් දෙක උඩ සිංහයා ඔළුවෙන් හිටගෙන ඉන්නේ. ජාතික කොඩිය සිංහයා පහළට සේසෙවි යුතුයි. සිංහයා පහළට එසවෙන්න. හරි නේද? ජාතික කොඩියට ඉහළින් කිසිම කොඩියක් තියෙන්න බෑ. ඒක තමයි නීතිය. ඒක රීතියක්. ජාතික කොඩිය අනිත් සියලුම කොඩි වලට වඩා ඉහළින් තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ සම මට්ටමින් තිබිය යුතුයි. අනිත් කොඩි වලට වඩා ඉහළින් තියෙන ඕනේ ජාතික කොඩිය. හරිද? එහෙම නැත්නම් ඒ සමාන මට්ටමින් තියෙනවා. ජාතික කොඩිය වලට ඉහළින් වෙන කිසිම කොඩියක් තියෙන්න බෑ. හරි නේද? ඒක හොඳට දැනගෙන තියෙනවා. හරි නේද? right. රාජ්‍ය ලාංඡනය. රාජ්‍ය ලාංඡනය. රාජ්‍ය ලාංඡනයේ මේ ටික කටපාඩම් තියෙන්න ඕන. ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයේ මෙන්න මේ පොත කටපාඩම් කියන වෙන මොනවත් ඕනේ නැහැ. හරිද? ධර්ම චක්‍රේ නිරූපණය වෙන්නේ ධර්ම. හරි නේද? විකරණ ස්වයං පෝෂිත බව හා සස්ත්‍රීකත්වය. 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 විකරණ ස්වයං පෝෂිත බව. ස්වයං පෝෂිත කියන්නේ මොකක්ද? සියලු දේ ස්වයං කියන්නේ ස්වයං පෝෂිත. හැම දෙයකින්ම පෝෂිත වෙනවා. හරිද? ඒ කියන්නේ ඉබේ වැවෙනවයි කියන ස්වයං පෝෂිතයි. හරිද? දැන් අපි හිතමු ලංකාවේ නිකම් බලන්න කොහේ හරි නිකම් V8 ගිහිපම මොකද කරන්නේ? එහෙම දාගෙන යන කොහට එන මුංගට ටිකක් දාගෙන නිකම්ම පැලවෙනවා. වතුර දාන්න ඕනේ. නිකම්ම පැලවෙනවා. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ පැලවෙච්ච පැල ටිකත් අපි කපන එකනේ. හරිද? නිකම්ම අරව පැලවෙනවා. හරි නේද? ධර්ම චක්‍රයෙන් ධර්මය විකරණ වලින් ස්වයං පෝෂිත බව හා සස්ත්‍රීකත්වය. හරි නේද? ඊට පස්සේ ඊළඟ පිටුව මේ පාඩම අපි ඉක්මනට ඉවර කරමු. පුන්කලස සෞභාග්‍ය හා පරිපූර්ණ බව. ඊරහද සදාතනික පැවැත්ම කඩුවක් අතින්ගත් පලාපති මැද සිටින සිංහයා රටහා විනය කරපු ජනතාව. විනාඩි 3ක් දෙනවා. විනාඩි 3ක් ටග්ගාල රාජ්‍ය ලාංඡනයේ තියෙන කරුණු පහ පාඩම් කරන්න. ධර්ම චක්‍රයේ විකරල් පුන්කලස ඉරහාහද කඩුවක් අතින්ගත් පලාපති මැද සිටින සිංහයා. ඒක ඉස්සරහින් තියෙන එක. ධර්ම චක්‍රයෙන් ධර්මය විකරල් වගේ ස්වයං පෝෂිත බව හා ශාස්ත්‍රීයත්වය පුන්කලස් වගේ සෞභාග්‍ය හා පරිපූර්ණ බව මේ දෙක පැටලෙනවා. විකරණුයි පුන්කලසුයි ඉරහාහදින් සදාතනික පැවැත්ම right විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් දෙන්නම් ටක් ගාලා කටපාඩම් කරන්න. මම අහනකොට පොත බලන්න නැතුව කියන්න ඕනේ. විනාඩි 5ක් දෙන්න. right වැඩේ කරන්න.
කියන්නේ. කියන. ඔව්. ඔව්. ඒ දෙකනේ තුනකට හතරකට આવත් එක ගේ දෙන්න යනවා. ඔව් ඒකට එක ගේ දෙන්න යනවා. අර මේකේ ලියුව නැද්ද කියලා මේ අපේ සිංහල පන්ති ගියේ නැද්ද? ඔව් එයා එකක්වත් ලියුවේ නැද්ද? ආ ආ පාස් මන්තාවල අපි අර කරන්න දෙන්නේ නෑ. ආ ආ ඒක හරි. ඔව් ඒක මටත් ඒක මම පස්සේ මටත් මම නොකරින් අහකට ආපහු කරේ අන්තිම මොහොතේ මට නිකන් තේරුණා මේ කොතන හරි අඩුවක් තිබ්බොත් අපරාධ කියන එක ඉන්න තමයි මම මේ කරේ. ඔව් ඔව් නෑ ඔව් නෑ ඔක කිසි ගැටලුවක් නෑ. දැන් ඊයේ දින පොඩි ගොඩ යාම ගිය කට්ටිය හොඳ මේ ඔව් සිස්ටම් එක කොට ගියා. ඔක වැඩේ කරගන්න පුළුවන්. දැන් අපේ සෙට් එක ඔයාලා දකින්න නැතිනේ මේ ඉතරම විදිහට කවුරුවත් කරන්නේ නෑ. හරිද? වෙන හැමෝම නිකන් අදුරේ අතපත ගන්න පේපර් එක දකින්න නැතුව. හරිද? මේ අපි පේපර්මනේ කරන්නේ. හරිද? ඒ නිසා වැඩේ කිසිම අවුලක් නෑ. අපි හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නේ. වැඩේ නිරවුල් මනසකින් කිරීම විතරයි තියෙන්නේ. හරි? ඔව් මට 800 රාජවර්ධන පාන. ඔව් ඔව් සමහරට වෙනත් ඇති. ලකුණු 100 110 වගේ යනකොට ඒකට යන්න පුළුවන්. පුළුවන්. අපෝ ඉතින් පුළුවන්. ෂුවර්. ආ ඒකත්. ඔව් නේ ඒක පිටුල අතිශයින්ම වැදගත්. හරිද? ගේමක් නෑකෝ ලියාගෙන හරියට ඒ මොහොතේ මනසින් හොඳට කිසි ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. හොඳේ. හරිනේ? හරි. right දැන් කොල්ලෝ පොත පොඩ්ඩක් වහන්න. දැන් මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නය පොත වහන්න. දැන් මම අහන ඒවාට උත්තර දෙන්න. ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් නිරූපණය වන්නේ කුමක්ද? ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් නිරූපණය වන්නේ කුමක්ද? ජාතික කොඩියේ රතු පාට පසුබිමින් නිරූපණය වන්නේ කුමක්ද? දන්න කෙනෙක්? අයියෙන් කෑ ගහලා. ඔව් ජාතික අභිමානය. උත්තරේ ජාතික අභිමානය. ඊළඟ ප්‍රශ්නේ. කොඩිය වටා යොදා ඇති කහපාට තීරුවෙන් නිරූපණය වන්නේ කුමක්ද? කහපාට තීරුවෙන් නිරූපණය වන්නේ මොකද? කොඩිය වටේදී කියන්න.
මොකද? කොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතු. කොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතු. කොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතු. මට කියන්න මේ ප්‍රශ්නේ. පුළුවන්. රාජ්‍ය ලාංඡනයේ තුල ජාතික කොඩිය තුල දැකගත හැකි පොදු ලක්ෂණය කුමක්ද? දෙකේම තියෙන පොදු ලක්ෂණය මොකක්ද? උත්තරේ සිංහ රූපේ. එකපාරක් ශිෂ්‍යත් ප්‍රශ්නයක්. සිංහ රූපේ දෙකේම තියෙන. රාජ්‍ය ලාංඡනයේ සිංහයාගේ නිරූපණය වන්නේ මොකක්ද? දැන් අතර සිංහයාගේ වෙන එකක් මේක සිංහයාගේ වෙන එකක්. රාජ්‍ය ලාංඡනයේ සිංහයාගේ නිරූපණය වන්නේ රට හා විනයගරුක ජනතාව. රට හා විනයගරුක ජනතාව. රට හා විනයගරුක ජනතාව. හරිද? අතර සිංහයාගේ ජාතික කොඩිය සිංහයාගේ සිංහල ජාතිය. මේ දෙක පටලවා ගන්න එපා. මේ දෙක පටලවා ගන්නවම තමයි. ජාතික කොඩියේ සිංහයයි රාජ්‍ය ලාංඡනයේ සිංහයා පටලවා ගන්නවම තමයි. ඉතින් ශිෂ්‍යත් ප්‍රශ්න අහන්නෙත් ඔතනින්ම තමයි. ඒ දෙක highlight කරනවා ඉන්නේ. ඒක යටින් underline කරගන්න. ඉරියට ගන්න. ඒව යටින් ඉරියට ගන්න. ඔය පොතේ ඉරියටලා පාට කරලා වැඩ දාලා කරන්න පුළුවන් හැමදේම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔළුවට යනවා. ඔය ගෙදර වලින් පුළුවන් නම් highlight කියන highlight පෙන්නන්න ඕනේ. ඔය රෝස පාට කහ පාට ඒව මුළු පොතම highlight කරන්න එපා. ඒ ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. highlight පෙන්නක අහුණාම මුළු පොතම highlight කරනවා. ඉතින් වැඩක් තියෙන්නේ. වැදගත් දේවල් විතරයි highlight කරන්න ඕනේ. හරි නේද? right. පුන්කලස රාජ්‍ය ලාංඡනයේ පුන්කලස සෞභාග්‍ය හා පරිපූර්ණ බව. සෞභාග්‍ය හා පරිපූර්ණ බව. right. අපි යන් ඊළඟට. රාජ්‍ය ලාංඡනයේ දැකිය හැකි ස්ථාන තුනක් නම් කරන්න. මුදල් කාසිවල, පාසල් පෙළ පොත්වල, රජෙන් නිකුත් කරන ලිපි ශීර්ෂවල ත්‍රිපෝෂ කෙටි. ත්‍රිපෝෂ කාලා තියෙනනේ පොඩි කාලේ. ත්‍රිපෝෂ බෙදන්න රජයෙන් නිකුත් කරන කාසිවල තියෙන. මුදල් නෝට්ටු වල තියෙන. හරිද? පාසල් පෙළ පොත්වල තියෙන. රජයෙන් නිකුත් කරන ලිපි ශීර්ෂවල කියන්නේ ලිපි වල හෙඩින් එකේ තියෙන රාජ්‍ය ලාංඡනය දාන්න. ඊට පස්සේ රජයෙන් නිකුත් කරන භාණ්ඩවල රාජ්‍ය ලාංඡනය තියෙන. අපි හිතමු අපිට පෙළ පොත් දුන්නත් ඒකෙත් තියෙනවා. ඉස්සර අපිට දුන්නා මේ රෙදි වවුචර් ගියාඬු කාලේ එක රාජ්‍ය ලාංඡනය තියෙනවා. රජයෙන් නිකුත් කරන දේවල් භාණ්ඩවල රාජ්‍ය ලාංඡනය තියෙනවා. රාජ්‍ය ලාංඡන නිර්මාණය කළේ කවුද? එම්.එස්. සෙනවිරත්න මහතා. ජාතික ගීය නිර්මාණය කළේ කවුද? ජාතික ගී නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතා. ආනන්ද සමරකෝන්. ජාතික ගී නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතා. ජාතික ගීය ගායනා කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු තුනක් ලියන්න. දැන් මම ලියලා තියෙන ඔබට තියෙන පාඩම් කරන්න විතරයි මේවා. ජාතික ගීය ගායනා කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු තුනක්. විලුඹ දෙක ලං කර පාද කොටස මදක් ඈත් කර වී අකුරේ හැඩයට තබා ගැනීම. මෙහෙම ඉන්නවා සීරුවෙන් ඉඳලා. මෙහෙම ඉඳලා කකුල් දෙක ඔබට පෙන්වන්න විදියක් නැහැ මයි කකුල් දෙක. හරිද? කකුල් දෙක පොඩ්ඩක් වී අකුරේ හැඩයට. මෙන්න මෙහෙම. කකුල් දෙක. හරිද? මේ කකුල් දෙක. හරිද? වී අකුරේ හැඩයට ඉන්න ඕනේ. සීරුවෙන් ඉන්න ඕන. හරිද? ඊට පස්සේ හිස කැලින් තවාගෙන දින විවෘත වෙන ඇස් දෙක වහගෙන ඉන්නේ නැහැ. හරිද? right. ඊට පස්සේ අපේ ලංකාවේ ජාතීන් ටික ඉන්නවා. මේ ටික පාඩම් කරන්න අනිවාර්යයෙන්ම. ශ්‍රී ලංකාව තුල ජාතික වැදගත්කම යුතු සමරන උත්සව තියෙනවා. නිදහස් දිනය, මැයි දිනය, ජාතික වීර දිනය, නිදහස් දිනය, මැයි දිනය, ජාතික වීර දිනය. අනකාරික ධර්මපාලතුමා ගැන කටපාඩම් කරගන්න මේ තියෙන ටික. මෙතනින් ප්‍රශ්න එනවා. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා තමයි මේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේ වගකීම
ගෞරව හිමිවන්නේ ඊට පස්සේ ආණ්ඩුව පොහොය ආණ්ඩුවේ නිවාඩු දිනයක් බඩපත් කිරීම එස් මහින්ද හාමුදුරුවෝ හරිම වැදගත් ලංකා මාතා නිදහසේ දැහැන ජාතික තොටිල්ල කවි රචනා කරා ආනන්ද කුමාරස්වාමී හැම පාරම ප්‍රශ්නේ පොළව තියනවා අර නෙළුම් කුරුණ ගාව ආනන්ද කුමාරස්වාමී මාවත මේ මිනිස්සෙට කරන ගෞරවයක් විදියට මේ මිනිස්සු කොච්චර දේවල් මේ රට වෙනුවෙන් කරන්නේ හරිද මෙයා තමයි ඔය ඉංග්‍රීසියෙන් පොත් ලියපු කෙනෙක් හරිද මෙයා ඉංග්‍රීසියෙන් ලංකාව ගැන ලංකාවේ මිනිස්සු සිංහලෙන් පොත් ලිව්වයි කියලා වැඩක් තියෙන පිටරට මිනිස්සු දැනගන්න පිටරට මිනිස්සුන්ට සිංහල පුළුවන් ද කොල්ලෝ බෑනේ සුද්දෙක් දැනගන්න නම් සුද්දට තේරෙන භාෂාවෙන් ලියන්න පොත ඉංග්‍රීසි වලින් මේ ආනන්ද කුමාරස්වාමී එච්චරටම ඉංග්‍රීසි පුළුවන් මිනිස්සු ආනන්ද කුමාරස්වාමී ඉංග්‍රීසියෙන් තමයි පොත් ලිව්වේ ලංකාවේ ඉතිහාසය ගැන පිටරට මිනිස්සු දැනගත්තේ ආනන්ද කුමාරස්වාමීන් හරිද හරිම උගතෙක් මෙයා හරිද හරිම උගතෙක් මෙයා ගැන අපි දැනගෙන තියෙන්න ඕන ආනන්ද කුමාරස්වාමී මාවත කොළඹ තියෙන හරිද ආනන්ද කුමාරස්වාමී හරිම වැදගත් කෙනෙක් ආනන්ද කුමාරස්වාමී ටීවී ජයා ශ්‍රීමන් ටීවී ජයතිලක මහතා පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණාචලම් වීර පුරන්නප්පු මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ ගොංගාලේ ගොඩ බණ්ඩා ඩීඑස් සේනානායක මේ සේරම ටික කටපාඩමේ තියෙන්න ඕන අම්මලා තාත්තලා මේක අහගෙන ඉන්නවනම් මම ඔබගෙන් ඉතාමත් කරුණාවෙන් ඉතාමත් දයාවෙන් ඉතාමත් සානුකම්පිතව ඉල්ලනවා මට මේ උදව්ව කරලා දෙන්න මට ඔබේ දරුවට මේ පොතේ ප්‍රශ්න අහන්න තනින් තන මේ පොත පාඩම් කරවන්න වාඩි කරවල තියවන්න එක පුටුවේ මේසේ අඩුම ගානේ පැය දෙක තුනක් එහෙම නැතුව එක්සෑම් අඩුම ගානේ මේ පැයක් එකමාරක් දෙක පුටුවේ වාඩි වෙලා ඉන්න බැරි නම් කොහෙද කොල්ලෝ එක්සෑම් එකක් ලියන්නේ පැය දෙක එතන දගල ඉදී චූබර හැදේ ටික වෙලාවක් කරනකොට වතුර එකක් ඕනේ කියාවේ රටේ නැති ප්‍රශ්න හරිද එහෙම කරන්න බෑ එක්සෑම් වල ප්‍රශ්න අංක 16 12 වෙනි පිටුව අපට සේවා සපයන රාජ්‍ය ආයතන මොනවද අපට සේවා සපයන රාජ්‍ය ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන පුස්තකාලය ඒ ටික බලා ගන්න මහා මාර්ග අමාත්‍යාංශය සතොස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රජයේ රෝහල් ඕනතරම් රජයේ ආයතන තියෙනවා හරිද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පොලිසිය ඔය ඕනතරම් තියෙන රෝහල පෞද්ගලික ආයතන පෞද්ගලික බැංකු දැන් අපි හිතමු කමර්ෂල් බැංකු එක පෞද්ගලික ආයතන හෙඩ් නැෂනල් බැංකු පෞද්ගලික ආයතන හරිද හැබැයි මොනවද මහජන බැංකු එක රජයේ ආයතන ගුවන්විදුලි සංස්ථාව රජයේ ආයතන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රජයේ ආයතන ලේක් හවුස් ආයතන රජයේ ආයතන හරිද මෙන්න මේ ප්‍රශ්න අංක 18 හරිම වැදගත් ග්‍රාම නිලධාරීතුමා විසින් සිදු කරන සේවාවන් තුනක් ලියන්න චරිත සහතික නිකුත් කිරීම චරිත සහතික මේක කටපාඩම් තියෙනවා චරිත සහතිකය කියන්නේ දැන් අපි හිතමු අපි රස්සාවක් කරන්න යනවා රස්සාවක් කරන්න ගියාම ඒ රස්සාව දෙන්න ඉස්සෙල්ලා ඒ ආයතනයෙන් කියනවා චරිත සහතිකය කරන් ඉන්න ග්‍රාම සේවක අපට ලියනවා මේ අසවල් තැනැත්තා වින්සර සමරසිංහ මනා වූ යහපත් චරිතයකින් හෙබි අවංක පුද්ගලයෙකි කියන මම ගැන ලියනවා මම හරිම හොඳයි කිසිම කාටවත් කරදරයක් නැහැ යහපත් චර්යාවෙන් යුතු යහපත් හැසිරීමෙන් යුතු යහපත් පුද්ගලයෙක් කියලා ග්‍රාම සේවක ලියලා අස්සම් කරලා සීල් එක ගන්න ග්‍රාම සේවකනේ කියන්නේ ග්‍රාම සේවක දැන් මම මේ රටේ නැති වැරදි වැඩ කී ඉන්න කරනවනම් හරිද මම හිතමු මම මොකක් හරි මත්ද්‍රව්‍ය බිස්නස් එකකින් මත්කුඩු විකුණන මත්ද්‍රව්‍ය බිස්නස් ඔබ දන්නවද හරිද මත්ද්‍රව්‍ය
එහෙම නැත්නම් මොකක් හරි වෙන කූට වැඩක් කරන. එහෙම වුණොත් ඉතින් ග්‍රාමසේවක මට සහතිකයක් දෙවිද මේ මිනිස්සයා හරි යහපත් මිනිස්සෙක් නෑ. මේ මිනිස්සු දෙන්නේ නැහැ කවදාවත්. හරිද? ග්‍රාමසේවක දන්නවා මේ ගමේ ඉන්න හැමෝම ගැන. හරි නේද? right. මැතිවරණ සඳහා නම ලියාපදිංචි කිරීම. එක වැදගත්. මැතිවරණ සඳහා නම ලියාපදිංචි කිරීම. පදිංචිය තහවුරු කරන ලිපි නිකුත් කිරීම. දැන් කොල්ලෝ ඔබ ඉස්කෝලේකට දානකොට තරම් අම්මලා දුක් විඳින්නේ නැතුවද වෙන කවදාවත්. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි ළමයි ඉස්කෝලේට දාන එක. ඇයි මේ? ළමයි 1000ක් විතර. ළමයි 1000ක්. මෙන්න ඉස්කෝලේ. මේ නගරේ තියෙන හොඳම ඉස්කෝලේ. ඉස්කෝලේට ගන්න පුළුවන් ළමයි 600. දැන් මේ 14 ලොකු තරගයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ 600ක් ගත්ත 400ක් ඉන්නේ. අපිට මේ ඉස්කෝලේ යන්න අපි මේ ඉස්කෝලේ අවඩ ඉන්නවයි කියලා ග්‍රාම සේවක තමයි අවශ්‍ය නම් ලිපි නිකුත් කරන්නේ. පදිංචිය තහවුරු කිරීමේ සහතිකය. ග්‍රාම සේවක තමයි නිකුත් කරන්නේ. අපේ පදිංචිය අපි උදාහරණ වශයෙන් ගත්තොත් මම කියමු මම මේ දිස්ත්‍රික්කය තුල මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නවයි කියලා ග්‍රාම සේවක තමයි ලිපි නිකුත් කරන්නේ. ඒ ලිපි අපි අරගෙන යන්න ඕන ඉස්කෝලේ. තාම නැති අපිට ඡන්දේ තියෙන ඒවා ඒවත් අරන් යන්න ඕන. ලයිට් බිල් වතුර බිල් සේරම අපි ඔප්පු කරවන්න ඕන. හරි නේද? ප්‍රශ්න අංක 19. ශ්‍රී ලංකාවේ උසම කන්ද පිටුරු තලාගල කන්ද මේ හරිම වැදගත් මේව තමයි ඉතින් පාඩම් තියෙන්න ඕන. ආයි මොනවත් නැහැ. මේ ටික මට මේ ටික කරලා දෙන්න ඔයාලා ඔබේ පැත්තෙන් මම ඉතිරි වැඩ ටික කරන්න. කිසි ගැටලුවක් තියාගන්න එපා. මට කරන්න ඕන ටික මේ පොත් පාඩම් කරලා මම මේ කියන ටික කරලා දෙන්නකෝ මට. පේපර් එක ගානේ දවසට කිරීම. දැන් කරනවද? හරිද? මට මේ ළඟදී අම්ම කෙනෙක් ළඟදී කියන්නේ ඊයේ අම්ම කෙනෙක් කතා කරලා කියනවා සර්ට පින් සිද්ධ වෙනවා සර් එහෙම කියලා. මං අහුව ඇයි කියලා. මෙච්චර කල් ළමයට ගණන් බැරි වෙලා තිබ්බේ. සර් ළමයේ ගණන් වලට අකමැතිම විෂය ගණන්. සර් දැන් සර් හින්දා අපේ පුතා කැමැතිම විෂය ගණන්. සර්ට පින් සිද්ධ වෙනවා කිව්වා. මම කිව්වා එහෙම එකක් නෑ මම උගන්වනවා දරුවගේ දක්ෂතාවය කියලා. හරිද? ඇත්තටම ළමයි දක්ෂයි. මම ලොකු දෙයක් කරන්නේ නෑ පුතේ. මම කරන්නේ ඔබව හරි ලයින් එකේ අරගෙන යනවා. හරි ලයින් එකේ. හරිම ලයින් එකේ මම ඔබව අරගෙන යනවා. ඔබ දක්ෂයි. මමනේ මට වැඩි ඔබ දක්ෂයි. මට වැඩි ඔබ දක්ෂයි. හරිද? මම ඔය වයසේ ඉන්නකොට වඩා ඔබ දක්ෂයි අනිවාර්යයෙන්. ඔබ සැබෑ දක්ෂයි. හරිද? ඔබ නියම ලයින් එකේ දැන් යනවා. ලයින් එකේ යනවා. එක තමයි හරි මාර්ගය. මම කරන්නේ මාර්ගයට දාලා ඵලයල්ල කියලා පාර පෙන්නනවා. ඔබ පාරදී ගියා. දැන් ඒක දැන් සිස්ටම් එක හරි. හරි නේද? right. ශ්‍රී ලංකාවේ උසම කන්ද පිටුරු තලාගල කන්ද දෙවැනියට උසම කන්ද කිරිගල පොත්ත. දෙවැනියට උසම කන්ද කිරිගල පොත්ත කන්ද. දෙවැනියට උසම කන්ද කිරිගල පොත්ත. ශ්‍රී ලංකාවේ දිගම මහවැලිගග දෙවැනියට දිගම මල්ලතුවේ. දෙවැනියට දිගම මල්ලතුවේ. හරිද? මට තියාගන්න. උසම දියඇල්ල බබරකන්ද ශ්‍රී ලංකාවේ දෙවැනියට උසම දියඇල්ල දියලුම දියඇල්ල. මේ දෙවැනියට තියෙන එකක් මතක තියාගන්න ඕන. අහන්න පුළුවන් උසම දියඇල්ල බබරකන්ද දෙවැනියට උසම දියඇල්ල දියලුම දියඇල්ල. පහත ගංගා මුහුදට ස්ථාන ස්ථම් මත ලියන්න. මහවැලිගග ත්‍රිකුණාමලය කට පාඩම් තියෙනවා. මහවැලිගග ත්‍රිකුණාමලය මහවැලිගග ත්‍රිකුණාමලය මහවැලිගග ත්‍රිකුණාමලය මහවැලිගග ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය මහවැලිගග ත්‍රිකුණාමලය මහවැලිගග කැලණිගග කොළඹ කැලණිගග කොළඹ කැලණිගග කොළඹ කැලණිගග කොළඹ හටපාඩම් වලවේගග අම්බලන්තොට අලුගග කළුතර මැණික්ගග යාල මල්ලතෝය මන්නාරම කලාවේ කල්පිටිය නිල්ලාගග මාතර අර කවි විදිහට අර කියන්නේ මොනවද අර යාතිකා
පාවැලි ගග ටිකුණා මලය කැලණි ගග කොළඹ වලවේ ගග අම්මලන්තොට කළු ගග කළුතර මැණික් ගග යාල මල්ල තුවය මන්නාරම කලාවය කල්පිටිය නිල්වලා ගග මාතර ඔය යාතිකාගේ යාතිකාව ඊට පස්සේ කියලා මෙහෙම ඔළුවට දෙයක් අර ওই දේවාලයකට ගියාම එහෙම මොනතර පිටෙන් එහෙම ඔළුවට දෙයක් දාලා මේ පුතා ශිෂ්‍යත්වයට පාස් වේවා 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 කියලා හරිද ශිෂ්‍යත් එහෙම එව්වට වැඩක් නැහැ පාඩම් කරන්න නැතුව 21 වෙනි ප්‍රශ්නේ මේක නම් වැදගත්ම ප්‍රශ්නයක් ලෝකුරුම ටික කට පාඩමේ තියෙනවා කට පාඩමේ අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරිදඹුළු විහාරය මහනුවර දළදා මාලිගාව මධ්‍යම කඳුකරේ සිංහරාජ වනාන්තරයේ ගාලුකොටුව හරිද කට පාඩමේ තියෙන්න ඕන මේවා හරි නේද ඔබ උදව් කරන්න මම ඔබට ආයි අනිවාර්යයෙන්ම උදව් කරනවා ඔබ මට කරන උදව්ව තමයි මේ පොත කටපාඩම් කරලා දෙන්න ඕන මට හරිද මේ පොත මට කටපාඩම් කරලා දෙන්න ඕන පාඩම් දෙකක් ඉවරයි හරිද ඔය දෙකයි මුල් පාඩම් පහ ලබන සතියේ වෙනකොට බ්‍රහස්පති වෙනකොට කටපාඩම් කරලා දෙන්න ඕන මට මම ඊට පස්සේ දන්නවා ඔබට කරන්න ඕන විදිය ආයි කිසි දෙයකට බය වෙන්න පොකොල්ලෝ මේ යන ගමන හරියටම හරි හරිද හරියටම හරි දැක්කද දැන් අද පාඩම් දෙකක් අපි ඉවරයිනේ ආයි ඔබට මම ඔබ මහන්සි කරවන්නේ මම ඔබ මහන්සි කරන්නේ මොකුත් මං කරන්නේ මම මහන්සි කරවන්නේ ආයි මම මේ ලියන්න කියන්න මොකුත් නැහැ හරිද මං කියන්නේ පාඩම් කරලා මට දෙන්න එච්චර හරිද අම්මලා තාත්තලා ප්‍රශ්න හරි නේද රයිට් අපි අදට දැන් වෙලාව හරි ගණන් කියක් හදනවලු දැන් අමාරුද මහන්සි මටත් මහන්සි වට වෙන්න අද පන්ති පටන් ගත්තේ 4 වසරේ 5 මාර දැන් 5 මාර 6 මාර 7 මම එක දිගටම කියවනවා ආපහු 7 ඉඳන් 9 වෙනකම් හරිද මම අතිශයින්ම මහන්සි වෙනවා වැඩේ මම අතිශයින්ම මහන්සි වෙනවා ඔබට තේරෙනවනේ මම අතිශයින්ම මහන්සි වෙනවා ඔබ මගේ මහන්සිය 4 එකක් මහන්සිය මේක වැඩේ යනවා හරිද දැන් පන්ති විරේ කියලා ඉවර කරන්න එපා පුළුවන් නම් නිින්ද යනකම් පොත අරගෙන වැඩේ කරන්න පොත අරගෙන කරන්න වැඩේ පොඩ්ඩක් කරන් තව පාඩමක් පාඩම් කරලා නිදාගන්න ලොකු දෙයක් තව පාඩමක් පාඩම් කරලා නිදාගන්න නිදිමත නැත්නම් හරිද හරිනේ හරි මේ ටිකේ මේ මාස 4 වැඩේ කළා දෙන්න හරි නේද හරි එහෙමනම් බොහොමත් ස්තුතියි සියලු දෙනාටම කිව යුතු දෙයක් කියලා මයික් ඔන් කරන්න ඕනද ලබන සති එක්සෑම් එක තියෙනවා නංගි රශ්මි නංගි රශ්මි නංගි බඩ මේ කෝල් එකක් දාලා චුට්ටකින් රශ්මිට මයික් ඔන් කරන්න කියලා නංගි මයික් එක ඔන් කරන්න පොඩ්ඩක් හරි ලබන සති